තෙරුවන් සරණයි. අපිම හදාගත්ත මානසික ලෝකයක අතරමං වෙලා එළියට යන්න බැරුව හිර වෙලා ඉන්නවා කිව්වොත් නෙවෙයි. ලෝකේ මැවෙන්නේ අපේ හිතේමයි. ඇත්තටම මේක මායාවක්මයි. සත්‍යයක් නෙවෙයි. ඔබ හිතන්න ඔබේ ඉදිරිපිට 4 දෙනෙක් ඉන්නවා. දැන් මේ 4 දෙනාට ලෝක 4ක් නැවෙනවා. දැන් මේ 4 දෙනා වතුර බෝතලයක් අරගෙන ඒ 4 දෙනා අපි තුමු බීම බෝතලයක් අරන් බීම බොනවා කියලා. එයා බොන්නේ ඒ බීම බෝතලේ එයාගේ හිතේ හදාගෙන. අනිත් එක්කෙනා වතුර බොන්නේ එයාගේ හිතේ හදාගෙන. මේ විදිහට 4 දෙනා බීම බොන්නේ වතුර බෝතල් 4ක් හිතේ හදාගෙන. නමුත් අපි පොදුවේ කතා කරනවා දෘෂ්ටිගත කෙනා හිතන්නේ එකම බීම බෝතලෙන් 4 දෙනාම බීම බිව්වා කියලා. ඇත්තටම එළියේ තියෙන රූපේ නෙමේ තම තමන් හදාගත්ත රූපෙකුයි තම තමන් ළඟ තියෙන්නේ. මේ නිසාමයි රූපේ ආත්මභාව පරියාපන්නයි කියන්නේ. ආත්මභාවයේ අනුවගේ රූපයක් අපේ හිතේ අපි මාගෙන ඉන්නවා. ඇත්තටම මේක තව විදිහකින් කිව්වොත් අර ස්කන්ධ මගින් අපට මැවෙන හතරමහා භූතයි ඒ විඥානය ඇසුරු කරන්නේ. ඒ ස්කන්ධ ටිකෙන් අපිට මැවෙන ස්කන්ධ ටිකේන ස්කන්ධානම් පාතිභාව ආයතනනම් පටිලාභෝ අයං උච්ච ජාති. අපි හැමතිස්සෙම දෙයක් හදාගන්නේ ස්කන්ධයෙන්මයි. ඒ කියන්නේ විඳීම් හැඳිනීම් දැන ගැනීම ඔස්සේ මනෝ විඥාණයෙන් තමයි අපි හැමතිස්සෙම දෙයක් හදාගෙන තියෙන්නේ. අර අපි කලින් දේශනේදී කිව්වා අපි හිතෙන් හදාගත්ත පොළවක අපේ මනෝ විඥානේ පොළව කියන එකත් එන්නේ. කකුල කියන එකත් මනෝ විඥානෙන්නේ. එතකොට ආයි තදගතිය කියන එකත් දැනෙන්නේ මනෝ විඥානටනේ. එතකොට හිතින්ම හදාගත්ත පොළවක හිතේ තියෙන කකුලකින් හිතේ එම දැනෙන තදගතියකින් අපි යන්නේ ඇවිදිනකොට. ඒක අපි 이르දියෙන් තමයි යන්නේ. අය හිතේ තියෙන ලෝකෙනේ අපි ඇවිදින්නේ. හිතේ තියෙන පොළවක් හිතේම වාගෙන ඒ පොළවේ අපි මේ හිතේ දැනෙන විදිහට අර තදගතිය එහෙම අපේ හිතින් ගමන් කරනවා. බාහිර තියෙන ලෝකයක් ගැන නෙමෙයි මේ මාර්ගයේ දියුණු අවස්ථාවේ ඒ මාර්ගයේ තුල ඉන්න කෙනාගේ ස්වභාවය අපි මේ කතා කරන්නේ. ඒතකොට අපි කිව්වා මේ එක තැනක් අපි පෙන්නුවා අර බුද්ධ භාවය කියන එක. ඒක අපි හොඳට පෙන්නුවා බුද්ධක්ෂණය. මේ මොහොතේ සිතුවිලි වලින් මිදුණු තැන, මේ මොහොතට අවදි වෙනවා කියන තැන. ඒ තියෙන ශුන්‍ය ස්වභාවයකටපත් වෙනවා. අපි ගිය පාර කෙනෙක් ආවි බැලුවොත් අහන්න ලැබුණොත් ඒ කෙනාට අහන්න ලැබෙයි. ඇත්තටම ඒ තුල ශුන්‍ය කිව්වට ස්ථානකුත් නෙමෙයි තියෙන්නේ. ශුන්‍ය වීම. ඒ තුල තියෙන්නේ ඇත්තටම මේ බුද්ධ ස්වභාවය. ඒ බුද්ධ ස්වභාවය කියන්නේ ස්වභාවය හා ළඟින් යන ස්වરૂපයක් එක තියෙන. කිතින් නුවණින් දකින්න ඕන කාරණය මේ වගේම ඔබ හැම දෙයක්ම දකින්න වෙනස් විදිහකට. ඔබ හිතනවා දැන් මම බුදු පිළිමයක් ඉස්සරහා ඔබ හිතනවා ඔබ ඉන්නවා. දැන් ඔබ බුදුන් වඳිනවා. ඒතර ඔබ හිතනවා දැන් බොහෝ විට ඔය පෘථග්ජන පොදුන් භූමියේ ස්වභාවය තමයි එළියේ බුදුන් වහන්සේගේ රූපේ තමයි මේ තියෙන්නේ කියලා මැටි වලින් අදපු රූපයක් ගෙනත් තියාගන්න. ඒතර පිළිමයක්. ඒකට මේ පිළිමෙට වඳිනවා කියලා. ඒ පිළිමෙට වඳින එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඇත්තටම සිද්ධ වෙන්නේ ඔබ හිතේ හදාගෙන ඉන්නවා ඒ හැඩතලේ. ඒ හිතේ තියෙන බුදුන්ටයි ඔබ වදින්නේ. හිතට මැවෙන හැඩතලයට ඔබ වදින්නේ ඔබේ හිතේ ඉන්න බුදුන්ට. බාහිර නෙමෙයි. හැබැයි ඒක මේ කෙරෝලම අපි දැන් මේ ඉන්න මේ ගැඹුරාන්තේ නෙමෙයි. ඒ නාමයාන්තේ. හිතේ බුද්ධ කියන සංඥාවේ හැඩතලයක් හදාගෙන. නමුත් එතනත් හැබැයි රූපයාන්තයක්. නාම රූප අන්ත දෙකේ මිදිලා නැහැ. හැබැයි ඒත් ඔබ බාහිර නෙමෙයි හිතේ හදාගත්ත බුදුන් කෙනෙක්ට හිතින් වදිනවා කියන තැනට ආවත් ඒක තැනක්. ඒක දිනුවක්. ආධ්‍යාත්මික ස්වභාවය තුළ ඒක දිනුවක්. නමුත් ඒකෙන් එහාට ඔබ යන්න ඕනේ. ඇත්තටම දැන් අපි
හිතින් හදාගත්ත පොළවක හිතටම දැන මේ විඥානයත් එක්කලා අපි මේ එන්න තැන ඒත් අන්තයක්. නමුත් ඉන් එහාට යනකොට තමයි ඔබට අන්ත දෙකෙන්ම මිදුණු තැන තමයි පච්චේ පරිග්‍රහ ඥානය කියන තැන ඔබ ශුන්්‍යතාවයට එන්නේ. ඒ ශුන්්‍යතාවය කියන තැන මොහතට අවදිය කියන තැන. හැබැයි මේ ওই ශුන්්‍යතාවය කියන වචනේ භාවිතා කරන තැන හරි පරිස්සමෙන් භාවිතා කරන එක අපි ගිය පාර ගොඩක් පැහැදිලි කරේ ඒක ශුන්්‍යතාවය කියන්නේ. මේ කියන ශුන්‍ය ස්වභාවය තුළ සංකිතේ නිබ්බිදාය කියන අවබෝධයෙන් මිදීමක් ශුන්්‍යතාවයකුයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ රස පටිසංවේදී රස සාගන පටිසංවේදී කියන තැන. තව සබ්බේ ධම්මා නාලං අබිනිවේෂා කියන තැන. ඔබ ඒකට රින්ගන්නේ නැහැ කියන තැන. එහෙම නැත්නම් අර බුදුන් වහන්සේ පෙන්නන උපමාවල වටිනාකමක් නැහැ. කිසි දෙයක හරයක් නැහැ. රහත් වෙන ස්වභාවය. මේ අරහත්ත්වය කියන්නේ ස්වභාවය. ඒ ස්වභාවය තුළ කෙනෙක්, පුජ්‍යලයක්, දෙයක් කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. අයි සිතුවිලි වල තමයි සියල්ලම තියෙන්නේ. සිතුවිලි නැත්නම් කිසි දෙයක් නැහැ. ඒ නිසාම අර චිත්තේන නියති ලෝකේ කියලා කිව්වේ. අතරම මේ විඥානේ කොයිද තියෙන්නේ එළියේද? ඇතුළේද? එහෙම කියලා පනවන්නත් බෑ. විඥානේ කියන්නේ සිතෙන මේ ඒ සිත හට ගන්න තැනක්වත් පනවන්න බෑ. ෂණය ඒ කයත් ඒ ෂණේම හටගෙන නිරුද්ධ වෙන මේ සියලු කතාව තියෙන එක්ෂණික සිතක් ගැනයි. දැන් බාහිරත් එළියේ කියලාවත් විඥානෙත් එතකොට පනවන්න බෑ. ඒතකොට සිතක් පනවන්නත් බෑ බාහිර එළියේ කියලා. සිතත් මේ මොහොතේ දැන් ආලෝකය එනවා ආලෝකය එනකොට මේ ප්‍රසාදයක් වෙනවා ප්‍රසාදය තුළ සිතක් හට ගන්න නිරුද්ධ වෙනවා. ඒතකොට සිත ඇතුලේ පනවන්න බෑ. අය අතනින් ආලෝකයක් ආවේ නැත්නම් ඔබට රූප සිත පහළ වෙන්නේ නැහැ. ආලෝකය නිසායි මේ ප්‍රසාදය වෙන්නේ. ඒ හේතුම් පටිච්ච සම්භූතාවය. හේතුඵල ධම තමයි ඔය සිතක් හට ගන්නවා කියන තැන පනවන්න පුළුවන්. හැබැයි මේ සත්‍ය බලනකොට ඒ සිතත් මායාවක් බොරුවක් වෙලා ඒ සිතත් මිදෙනවා. සිතේ සත්‍ය දකින්නකොට ඒ සිත ශුන්‍ය වෙනවා. හිස් වෙන සිත මිදෙනවා. ඒතර මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හිස් ස්වභාවයකට වැටෙනවා. ඒ මුකුත්ම නැහැ කියනකට වැඩිය මෙතන සිතුවිලි වල තියෙන හරසුන් බව තමයි ශුන්‍ය ස්වභාවය. සිත නැති වෙන්නේ නැහැ. සිත කොහොමවත් ඉපද නිරුද්ධ වෙනවා. ස්කන්ධේ පවතින. ස්කන්ධේ නිසා තමයි ආයතන හටගන්නේ. ස්කන්ධේ පවතිනවා. ස්කන්ධය වුණොත් උපාදාන දෙයක් හටගන්නේ නැහැ. උපාදානයෙන් මිදීමක් තමයි සිද්ධ වෙන්නේ. එතන තමයි තියෙන්නේ මේ කියන ශුන්‍ය ස්වභාවය. ඒක නුවණින් දකින්න ඕනේ තැනක්. එතකොට මෙතන අන්ත දෙකෙන්ම මිදෙනවා. ඒක එතකොට කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක හරයක් නැහැ. හරයක් නැහැනේ. වටිනාකමක් නැහැ. හරයක් නැහැ. ඇත්තක් නෙමෙයි බොරුවක් කියන එක මායාවක් කියන එක ඔප්පු වෙනවා. විඥානං අනිදස්සන දර්ශන තලේ නැති. විඥානේ අපපටිතිත විඥානයක් බවට පත් වෙනවා. කිසිම තැනකට පත් වෙන්නේ නැති විඥානයක්. ඒක ක්‍රියාසිත තරම් පනවන්නේත් එතනින්ම ක්‍රියාසිත. සිත ක්‍රියාසිතක් බවට පත් වෙනවා. දැන් ක්‍රියාසිත කියන්නේ දැන් ක්‍රියාසිත කිව්වොත් එතන කර්මයක් පැනවෙන්නෙත් නැහැ. විපාකයකුත් නැහැ. පින්පව් කියලා දෙයක්කුත් නැහැනේ. අයි දෙයක් නැහැනේ. දෙයක් හටගන්න නැත්නම් ක්‍රියාසිත. ක්‍රියාවලියක් තියෙනවා. එච්චරයි. හිමිකාරයක් නැහැ. කෙනෙක් නැහැ, දෙයක් නැහැ. කරන කෙනෙක් නැහැ, කරන දෙයක් නැහැ. ක්‍රියාවලියක් තියෙනවා. මේක ඉතින් අපිට උපමාවකින් පෙන්වන්න වෙනවා. ඒතර උපමාවකින් පෙන්වනකොට අපිට පෙන්වන්න නැති ඔබ ක්‍රියාවලියක් තියෙනවා. ඔබ ඉන්න තැන ක්‍රියාවලියක් විතරයි. සද්දයක් කරන සද්දයක් විතරයි. අර දිත්තේ දිත්තමත්තන් කියන තැනට එනවා. සුතේ සුතමත්තන් කියන තැනට එනවා. දුටුවා නම් දුටුවා පමණයි. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ. අසුනා නම් අසුනා පමණයි. අසුණු දෙයක් නැහැ, අසුණු කෙනෙක් නැහැ. රස දැනුණා නම් දැනුණා පමණයි. දැනු කෙනෙක් නැහැ, දැනු දෙයක් නැහැ. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං. ඒ වගේම තමයි විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. දැනගත්ත දෙයක් නැහැ, දැනගත්ත කෙනෙක් නැහැ. ඉතින් පුජ්‍යල භාවයක් කියලා මුකුත්ම දෙයක් කියලා මුකුත්ම පැනවෙන්නේ නැහැ. ඒ තුල තමයි තියෙන ශුන්‍යතාවය. ඔන්න ඔය විදිහට තමයි පැහැදිලි කරන්න වෙන්නේ. දවක තේරෙන්නේ නැහනේ ඔහොම කිව්වටනේ. නමුත් ඒක හරි ගැඹුරුයි. ඥානයක් ඔබට සකස් කරගත්තොත් ටික ටික මේක තේරෙන්න ගන්නවා. මේ නෑ කියන හිස්කම නෙමෙයි.
නෑ කියන්නේ අන්තයක්මයි. ඇත කිව්වත් අන්තයක් නැත කිව්වත් අන්තයක්. ඇතනත් නෙමෙයි නැතත් නෙමෙයි. හටගෙන නිරුද්ධ වෙනවා. ඒ හරසුණු ස්වභාවයකටපත් වෙනවා. සබ්බේ ධම්මා නාලං අබිනිවේෂා කියන වචනේ අපි නිතරම කියන්නේ ඒකයි. ඒකේ රින්ගන්නේ. සිතුවිල්ලට හරයක් නැති වෙනවා. ප්‍රපංච හැදෙන්නේ නැහැ. මඤ්ඤණා කරන්නේ නැහැ කියන තැන. නැති. ප්‍රපංච නැති නේ කියන තැන. ඉතින් ඒ ෂණය තුළ උදේවැය දකින්නවා කියන්නේ දැන් මේ කාරණය ඊටාම සියුම් කාරණා. එක්ෂණිකවම හටගෙන නිරුද්ධ වෙන සිත දකින්න එක. ඒ ෂණය හේතු නිසා හටගෙන නිරුද්ධ වෙනවා එපමණයි. ඒ මොහොතටත් අවසානයේ පණවන්න බෑ. එයත් ඇති වෙනවා නැති වෙනවා. මොහොත කියලා දෙයක්වත් පණවන්න බෑ කියන එක. මේ මොහොත කියලා මේ දෙයක් කියලා ඒත් වෙනවනේ. ඒත් එහෙම ගන්නත් බෑ. ඒතර ශුන්‍ය ස්වභාවය කිව්වට පස්සේ මේ ඒක කෙනෙක් නැහැ. ස්වභාවයක් විතරයි. අර අපි සබාදාම කියලා පෙන්නන්නේත් ඒක. සබාදාම කිව්වත් එතන දෙයක් තියෙනවා කියලා ගත්තොත් මේ භාෂාවේ තමයි මේ දෝෂේ තියෙන්නේ. භාෂාවේ අන්තයක් පේනවා. සබාදාම කිව්වත් අන්තයක් පේනවා. මොහොත කිව්වත් අන්තයක් පේනවා. අත කිව්වත් අන්තයක් පේනවා. දැන් අන්තයක් තිබ්බොත් එතන නිවන නැහැ. නිවන තියෙන තැන අන්තයක් නැහැ. ඒක නිසා මෙතන කෙනෙක් පුජ්‍යලෙක් ඒව මොකක්වත්ම නැහැ කියන්නත් බෑ. ඒතර මේක හරි ගැඹුරු තැනක්. මේ ශුන්‍ය ස්වභාවය මොකද්ද කියන එක දැනගින්න ඕනේ. දැන් මෙන්න මේ ස්වභාවය තුල කිසිදු හරයක් නැහැ. වටිනාකමක් නැහැ. ඒතර මේ ස්වභාවය තුල විරාගය තියෙනවා. ඇයි ඇලෙන්නේ? අරමුණු වලට සිතුවිලි වලට ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එතන තියෙන විරාගය. ඒ විරාගානුපස්සනාව එතකොටයි ඔබට හම්බ වෙනවා. ද අනිච්චානුපස්සනාවේදී ඔබ අපි දිගටම පැහැදිලි කරේ ඒක අනිත්‍ය ස්වභාවය. දැන් මේ ශුන්්‍යතාවයේ ස්වභාවයම අනිත්‍යානුපස්සනාවේ ස්වභාවය තුල තමයි. ඒ කියන්නේ අනිත්‍යානුපස්සනාව තමන් දර්ශන සමාපත්තිය තුල ඒ ආපු මග තුල විරාගයට අනුල්මට එනවා. ඇත්තට මේ සිත ගැන සිතේ කලකිරීමක් උපදින. සිතට හරයක් නැති වෙන ස්වභාවය. ඒක නිබ්බිදන්ති. නිබ්බිදන්ති විරාගන්ති. ඒක නොයල්මට හේතු වෙනවා. ඒතකොට විරාගානුපස්සනාවට අනිච්චානුපස්සනාව තමයි විරාගානුපස්සනාවත් ඇති වෙන්නේ. ඒතර විරාගානුපස්සනාව කියන තැන හොඳටම ඔබ දකින්න. එතන එහෙම දෙයක් ඒ වචනයක් ඇතර කියන්න සිද්ධ වෙනවා. විරාගය කියන වචනේ. අපි රාග දේශ මොහ විතරාගී විතදේශී විතමොහි කියන ස්වභාවයට මේ වචන වලින් ඉදිරිපත් කරන්න වෙනවනේ අපිට මේ කාරණා. නැත්තම් කොහොමද තව කෙනෙකුට මේක sannivedanaya කරන්නේ? මොකද්ද මේ කියන්නේ කියලා. ඒතර ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි මේ ඔක්කොම සංයෝජන. අපි ඕරම්භාගීය සංයෝජන කියලා කතා කරනවා. අර ඝන අවස්ථා ටිකක්, රළු අවස්ථා ටිකක් ඒක ප්‍රකටයි. ප්‍රකට වෙනවා. ඒ කියන්නේ දර්ශනය වෙනවා. දකින්න ලැබෙනවා. කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. කාමරාග පටික දකින්න ලැබෙනවා. නමුත් අරූප රාග පැත්තට ඒ පැත්තට එනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික ඒ ටික හරි සමතික්‍රමණය වෙනවා. නමුත් දස සංයෝජන වල ඕරම්භාගීය සංයෝජන වගේම උද්දම්භාගීය සංයෝජන කියලා ගන්නෙ මෙන්න මේ ඕගතරණ සූත්‍රය පැහැදිලි කරන ඕගය තරණය කරනවා. කියන්නේ එහෙම නැත්නම් මොහොතට අවදි කරන පච්චේ පරිග්ගා ඥාණයෙන් පස්සේ සිතුවිලි වලින් මිදුණු තැන ලෝකෝත්තර භූමිය ආර්ය භූමිය තුලයි සිද්ධ වෙන්නේ. ඒ තුල තියෙනවා අරූප රාගය කිව්වහම ඉතින් මේක දකින්න ඕනි මාන උද්දච්ච අවිජ්ජා. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන 10ක් කියලානේ ගන්නෙ. ඒතර ඕරම්භාගිය පහ තන හරි. ඒතර උද්දම්භාගිය පහ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. දැන් ඒතර රූප රාග කියලා ගන්නකොටත් තමන්ට මේ රූප සංඥාවක් තියෙන. අරූප රාගය කියනකොටත් තමන්ට මේ ඇතුළෙත් මේ සිතත් බොරුවක් වෙනවා. අනිච්චානුපස්සනාව අනාත්මය මෙනෙහි වෙන්නේ අතුලාන්තයෙන්නේ අපි දැන් පැහැදිලි කරා අනිච්චානුපස්සනාවේ අධීර 10කට. ඒ අධීර 10 යමෙක් හරියට බැලුවොත් ඒ කෙනාට තේරෙනවා මෙතන කෙනෙක් පුජ්‍යලයක් හැදෙන්න කිසිම අපේ භෞතික ස්වභාවයනුත් පැහැදිලි කරා. අපි ශක්ති ස්වභාවයක් අරගෙනත් පැහැදිලි කරා.
මේක කෙනෙක් නෑ, ආත්මයක් නෑ, ශක්ති ස්වභාවයක් විතර මේක ජෙනරේට් වෙනවා, මේක හට ගන්නවා, විඥාන ශක්තිය කියන එක හට ගන්නවා, හටගෙන මේක නිරුද්ධ වෙනවා, මේක ඇති වෙන නැති වෙන දෙයක් තියෙන. අර බල්බයක් පත් වෙනවා වගේ පෙවුනට බල්බ් එක නිවි නිවි දැල් වෙන බල්බයක්. අනේ උපමාව ගත්තාම මේක සිතත් එහෙමයි. ඇති වෙන නැති වෙන සමුදය අත්ගමේ තියෙන ඇති වෙන නැති වෙන සිතක් තියෙන. එක දිගට පවතින සිතක් නෑ. මේ මොහොතේ අටගෙන නිරුද්ධ වෙනවා. නමුත් අර බල්බ් එකපත් වෙලා තියෙනවා වගේ අපි මේක දිගට තියෙන හිතක් ගැනයි අපි අපේ ඔළුවේ තියෙන්නේ. සාමාන්‍ය පුදුන් මිනිස්යාගේ ස්වභාවය තියෙන්නේ මේ ඉපදිලා මරණකම්ම එකම සිතක් තියෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. ඒ විරාගානුපස්සනාව කොටසේදී අපිට ඔබට මෙතන ඒ නොයල්මට යන තැනේදී ඒ අනිච්චානුපස්සනාවේ මේක ඇවිල්ලා කරන කෙනෙක් නැහැ. පටලව ගන්න එපා. මේ ශුන්්‍යතාවය තුළ කිසිවක් කිසිවෙකුට කළ නොහැකි. කිසිවෙකුත් නැහැ. කිසි දෙයක් නැහැ. ඒ නිසා කිසිවක් කරනවා නොවේ. සිද්ධ වෙනවා පමණි. හැබැයි මේ සිද්ධ වෙන්න හේතු වෙන්නේ හේතුඵල ධමනේ. සිද්ධ වෙන්න හේතු වෙන්නේ තමන්ගේ තියෙන සත්‍ය ඥානෙමයි. සත්‍ය ඥානෙ නිසායි කෘත්‍ය ඥානෙ තියෙන්නේ. සත්‍ය ඥානය තමන්ගේ ඒ සත්‍ය අවබෝධයේ නිසාම තමයි සම්මාදිට්ඨිය කියන්නේ එතනනේ. සම්මාදිට්ඨිය ආරෂ්ඨාංග මාර්ගයේ මුල තියෙන්නේ. ඒක නිසාම තමයි සම්මා ඔක්කොම වායමට එන්නේ. වායමට එනවා කියන්නේ ඉතින් ඔක්කොම සේරම එක කතාවක් මෙතන තියෙන්නේ. අපි ඔය ලෞකික භූමියේ ඕක ආරෂ්ඨාංග මාර්ගයේ පතුරු ගාලා ගොඩක් අය ලෝකෝත්තර මාර්ගයේ තියෙන ආරෂ්ඨාංග මාර්ගයට හිත එන්නේ නැහැ. නමුත් ඇත්තටම ලෝකෝත්තර භූමිය ආරෂ්ඨාංග මාර්ගයේ ඒකම තමයි පැහැදිලි කරන්නේ. ඊට වැඩි අධිර ලෝකෝත්තර භූමියට එන්නේ. එතනයි සතිය සමාධිය අවසානයේදී තියෙන්නේ. මේ හැම එකේම ওই සමාධියක් ගැන කතා කරනවා නම් ඒක අවසාන එකයි තියෙන්නේ. මුලින් සමාධියක් අවසානයේදී අනිත් එකක් නෙමෙයි. අනිත් එක මේ මොනවා කතා කරත් ඒක නිවන කියන එක වෙනමම පාත් එකක්. දැන් අපි මෙතන කතා කරත් අපි කතා කරනවා මේ ශුන්්‍යතාවය තුළ අපි විමෝචන චිත්තං කියන තැනින්නේ අපි මේක ගන්නෙ. මේක ගන්නෙ විමෝචන චිත්තං. විමෝචන චිත්තං වලින් ගත්තාම කෙලින්ම ඊට පස්සේ අනිච්චානුපස්සී විහරණේ. එතන අපි අනිසානුපස්සී භාවනාව පෙන්නනවා. නමුත් ඒක වෙන දෙයක් කරන දෙයක් නෙමෙයි. ඒක ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ ක්‍රියාසිතේ ස්වභාවයක ඥානයකට ආසු වෙන දැනීමකට ඒ ඥානයකට මේ වෙන්නේ සිද්ධ වෙන දෙයක්. නමුත් ඒක වෙන්නේ කෙනාට අදාළ කෙනාට ඒ සංඥා සුකුම ස්වභාව වෙනස්. කෙනාගේ සකස් වෙන ස්වභාව අනුවයි ඒක තියෙන්නේ. ඒ කෙනාට සමහර අපිට මෙහෙම කියන්න පුළුවන්. කෙනා ලබන මේ සංඥාවල තියෙනවානේ යම්කිසි සංඥාවල කොහොම සමාන නැහැ. මේ රැස්ුණු සංඥාවල විවිධාකාර සංඥාවල ස්වභාව තියෙනවා. ඒ අනුව තමයි මේ අපි කමඨාන් කියලා ගත්තත් ඒ ඔක්කොම අරම නිමිතිනේ. ඒ නිමිතිනේ කමඨාන් කියලා ගන්න. ඒ වගේ තමයි මෙතන සංඥාවනේ සිත බවටපත් වෙන්නේ. මේක ලොකු සියුම් කතාවක්. අපි කියනවා නම් මෙතන කම්පන චංචල වගේ දෙයක් තියෙන්නේ. අපි මේක මුකුත් එහෙම දෙයක් කතා කරන්න බෑ. නමුත් ඒ සිතේ ඒ සංඥා ස්වභාවය තමයි සුකුම වේ යන ගමන තියෙන්නේ නිවන් මඟ. නමුත් මේ අපි කතා කරන ගැඹුරු අවස්ථාවේදී මේ ශුන්‍යතාවය තුල කතා කරන්නේ. එතන අපි විමෝචන චිත්තන් පස්සේ අනිච්චානුපස්සනාව විරාගානුපස්සනාව ඒ විරාගානුපස්සනාව දැන් පැහැදිලි කරන්නේ. දැන් අනිච්චානුපස්සනාව අපි අදිර 10කින් යම්කිසි මට්ටමකට ඔබ යම්කිසි ඔබගේ ඥානයක් ඔබගේ මනසට යම්කිසි අවබෝධයක් දැනුමක් ඇති වුණා. ඉතින් ඒක අවශ්‍ය වෙනවා ප්‍රායෝගික පැත්තට Tamanට මේ මොකද්ද වෙන්නේ කියන ඥානය සකස් වෙන කලින්ම සත්‍ය ඥානය තමයි මේ ටික අවශ්‍ය වෙන්නේ. කෘත්‍ය ඥානය ඔබගේ කටයුත්තක්. ඒවා කිසි කෙනෙක්ට ඒ කියන්නේ මේ කිසි කෙනෙකුට කොහොමද මුකුත් කරන්න බෑ. නමුත් ඔබ සත්‍ය ඥානය තුලයි කටයුතු සියල්ල තියෙන්නේ. කෘත්‍ය ඥානය සිද්ධ වෙන එකක්. සත්‍ය ඥානය කෙනාට කෘත්‍ය ඥානය තියෙන. මේකෙත් හැබැයි අවසාන කොටස මේ අපි කතා කරන්නේ. මේකෙදි ඕගතරණ සූත්‍රයේ කොටස පැහැදිලි වෙන්නේ. ඕගතරණ සූත්‍රයකවත් ඔබ දන්නේ ඔබට තේරෙන්නේ නැහැ. මේකේ කරන කෙනෙක් නැහැ. දඟලන්නෙත් නැහැ, පීනන්නෙත් නැහැ. නිහඬව ඉන්නෙත් නැහැ.
아මුත් යමක් වෙනවා. කියන්නේ තමන්ගේ අතින් අපි සීලය ගැන කතා කරනවා. සීලය කියන්නේ ආරකාන් සීලය කියන්නේ ස්කන්ධය උදේවැය දකින්න එක තමයි අපි කෘත්‍ය ඥානය තුළ කරන්නේ. එහෙම නැත්නම් අපි ප්‍රතිපදාව තුළ කරන්නේ. දුක දුකෙන් මිදීම දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. ඔක අපි නිවන් කතා කරන මාර්ගෙතේ. දැන් එතකොට එතනදී දුක හරි දෙයක් තිබ්බොත් දුක. සමුදේ. සිතක් අටගත්තොත්නේ. අපි මෙතන සිතක් ක්ෂණික සිතෙන් තමයි අපි දැන් මේක සම්පූර්ණයෙන්ම නැති වෙන ස්වභාවය එතනින් මිදෙනවා. එතකොට එතනින් මිදෙනකොට සමුදේ සිතක් හටගත්තා. සිතේ ඇත දැක්කා නිරෝධේ. ඒක ඇත දැකීම මුලින් වීරයෙන් පස්සේ ඒක නිරායාසයෙන් සිද්ධ වෙනවා. එතකොට ඉන්ද්‍රිය බල වෙනවා. පංච ඉන්ද්‍රිය ධර්ම බල දාන වෙනවා. ඊට පස්සේ ඒත් එක්කම එතන සතිය සමාධිය අනිමිත්ත සමාධිය එනවා. නිමිත්තක් අල්ලගෙන ඉන්න සමාධිය සමතේ. සිත දකිමින් මිදමින් යන සමාධිය අනිමිත්ත සමාධිය. දැන් එතනටින් එනකොට කෙලින්ම මේ ඒ සිතෙන් මිදෙනවා. සිතට ඇලෙන්නෙත් නැහැ. සිතේ හරසුන් වෙනවා. එතකොට ඔබ මේ විරාගයේ ස්වභාවයට නිබ්බිදාවට කලකිරීමට ඒ සිතට ඇලෙන්නේ නැතු සිත ගැන කලකිරීමට ලක් වෙන. ඊගාව සිතෙන් සිත ටික ටික ෂය වීමක් තියෙනවා. මේ ඇලෙන්නේ නැති ඇලෙන ස්වභාවය අඩු වීමක් සුකුම වීගෙන යන අර සංඥාව සුකුම වීගෙන යන එකම තමයි තියෙන්නේ. මේත් එක්කම වෙනින් පාත් එකක් තියෙනවා කියලා කිව්වා. වාහනේ උඩ එන්ජින් එක ගියාට යටින් තෙල් ඉවර වෙනවා කියලා අපි කිව්වේ පෙට්‍රල් ඉවර වෙනවා කියලා. ඔන්න උපමාව පොඩ්ඩක් බලන්න. එතකොට උඩින් මේ සිතේ කතාව මෙහෙම කතා කරාට විරාගය කියලා කිව්වට අපි රාගයට එන්නේ නැහැ කිව්වට මෙතන විරාගානුපස්සනාවේදී යටින් ඥානය තියෙනවා. ආශ්‍රව ෂය වෙන එකම තමයි විරාගයේ ඥානෙට අහුවෙන්නේ. ඥානෙට අසු වෙනවා. ඥානෙට අසු වෙනවා ඔබ මිදෙනවා හැම දෙයකින්ම මිදෙනවා. ඒ මිදීම අසු වෙන ඥානෙ තමයි ඔය කෘතඥානය කියන්නේ. ඔය ඵල කියලා වෙනම නමක් මොන හරි කතා කරන්න ඕනින්ද දැම්මට මේක මේ අනාගාමි සෝවාන් නෙමෙයි කියලා දැම්මට ඒ කතාව ඒව බල බල යන එකක් නෙමෙයි. තමන්ගේ ඥානයත් එක්කම යන ට්‍රැක් එකක් මේකේ තියෙනවා. එක වෙන එකක්. දැන් මෙතන මේ කෙනාගේ කටයුතු ගොඩාක් ලෞකික ස්වභාවයෙන් නෙමෙයි මේ මට්ටමේදී තියෙන්නේ. මෙතනදී පෞ සිව්පසය උපස්ථානය බොහොම වැදගත්. බොහොම වැදගත්. ඒක නිසාම ගියන්ට විශාල අවස්ථාවක්. මේක බොහොම අසීරු කටයුතු ටිකක් මේ තියෙන්නේ. ඒක පින්ඩපාතේ යන්න වෙන්නේ ඒකනේ. අපේ ශරීර කුඩු ඇදගෙන වැටෙනවානේ. ආහාරේ ප්‍රත්‍යයෙන් තියෙන්නේ. ආහාරත් තියන්නේ. ශරීරේ නඩත්තු වෙන්න එපා. මොකද ඒක ASCII දැන් මේ ඇතුලේ විඥාන ධාතුව තුළ මේ මිදීම. ඒක තමයි කෘත්‍යය. නමුත් දැන් ශරීර ධාතුව නඩත්තු වෙන්නත් ඕනනේ. එහෙනම් එතන සිව්පසෙත් වැදගත්කමක් තියෙනවා. විශාල වැදගත්කමක් ශාසනය තුළ තියෙනවා මේ මගේ යන කෙනාට. ඒකයි අර සබ්බ දුක්ඛ නිස්සරණ දුකින් මිදීම සඳහා ඉමං කාසාවත් ගහෙත්වා අනේ කාසාවත මට දෙන්න ස්වාමීනි. පබ්බජ්ජාය පැවිද්ද අවශ්‍යයි ස්වාමීනි. සබ්බ දුක්ඛ නිස්සරණ ඉමං කාසාවත් ගහෙත්වා. නිබ්බාන සත්‍ය කරණත්තාය. බජ්ජාය මං කාසාවත් ගහෙත්වා. පැවිද්ද සඳහා මට කසාවත් දෙන්න ස්වාමීනි. අනුකම්පා කරන්න ස්වාමීනි. අනුකම්පාදාය. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. ඉමං පබ්බජ්ජේ ඉමං කාසාවත් ගහෙත්වා. පබ්බජ්ජේ අනුකම්පං උපාදාය. මට අනුකම්පා කරන්න ස්වාමීනි කියලා මේ ඉල්ලනවා පැවිද්දයි නිර්වාණය සාක්ෂාත් කරගන්න. පැවිද්ද නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා පැවිද්ද ඉල්ලන්නේ. මේ නැතු මේ කැම්පස් ගන්න, ඩිග්‍රී ගන්න, ජොබ් එකක් කරන්න, එන මේ මොකක්වත් මේන පට්ටමක් දාගන්න ඕකට නෙමෙයි. මේකට ඕනේ. මේ සසර මිදෙන්න. සිතින් මිදෙන්න. මෙන්න මේ ලෞකික මේ මොකක් හරි මේ දැන් මේ මොකද්ද බොළඳ විදියට බාහිරේ මේ කතාවක් නැහැ. එතනට යන්න එපා. මේ පටු තැන් වලට යන්න එපා. වැඩක් නැහැ, පළක් නැහැ. කොටද උකට මිනිසෙක් වෙන්න ඕනද? සත්තු කරන දේවල් මිනිසු කරන්න ඕනද? නෑ එතනට එන්න ඕනේ නැහැ. විශේෂයෙන් මේ මගේ යන කෙනා මහා ඥානවන්තයාට වෙනම පාත් එක තියෙනවා. පැවිද්ද තියෙන යාට. ශාසනයෙන් බේරෙන නිසා මේ සතවාසයේ ස්වභාවය අනුව විවිධාකාරව කටයුතු තියෙනවා.
ඉතින් මුල් යුගයේ පස්චිම යුගයේ මුල් යුගයේ ගත්තොත් එහෙම මේ රහතන් වහන්සේලා අවුරුදු 20ක් යනකම් බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා ඔය විනය නීතිවත් තිබුණේ නැහැ රහතන් වහන්සේලාට. දැම්මේ නැහැ පැනවන්න අවශ්‍යතාවයක් නැහැ. අයි එන්නේ බබ්බජ්ජ ගන්න අරකට. රහත් භාවයට මේ අවසාන ටික කරගන්න. එයාට වෙන අදහස් නැහැ. නමුත් මේ අවුරුදු 20ක් විතර මේ ශාසනය බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා ඊට පස්සේ මේ පැවිදි වෙනවා වෙන අදහස් ඇතුව. පුහුදුන් මනුස්ස. ඒ අයගෙන් ප්‍රශ්න ඇති වෙනවා. අදට ඒක තමයි මේ තියෙන්නේ. මේ දේශපාලනය කරන්න යන එක නෙමෙයි බෞද්ධයාට තියෙන්නේ. මේ කැම්පස් ගිහලා ස්ට්‍රයික් කරන එක නෙමෙයි බෞද්ධයාට තියෙන්නේ. භික්ෂුන් වහන්සේලාගේ භික්ෂුව කියන්නේ මේ මෙතනට එන කෙනායි පැවිදි වෙන්නේ ඇත්තටම නම් අපිට දැනෙන්නේ පැවිද්ද අවශ්‍ය මෙතනට. දැන්ට අවශ්‍යමයි. ගිහි ස්වභාවය තුළ මේක තාම අසීරුයි. ඊය ආරහත්ත්ව ප්‍රකාශ කරන එකත් මහා විකාරයක් වෙනවා. මොන තේරුම්කම්. ඔවුන් ඊට පස්සේ කල්පනා කරනවා අර හතර ගාතෙන් දාලා වගේ. ඔවුන්ම කල්පනා කරනවා උන් දන්න ඔවුන් ගාව කෙලස් තියෙනවා කියලා. එන එක වෙලා නැහැ. අර වාහනේ පෙට්‍රල් ටික ඉවර වෙලා නැහැ. වාහනේ පෙට්‍රල් තියෙද්දි මෙයා වාහනේ නවත්තලා තියෙන්නේ. ඒක නිසා අරහත් කියාගෙන ඉන්නවා ගිහිවය. මොග ඕගතරණ නෙමෙයි මොගතරණ කියන්නේ. ඒ අයගේ මොහ ස්වභාවයක් තමයි රැවටිලා අසන්නකමක් තියෙනවා. ඉතින් ඒ අයටත් දිනුනුයි අතර මේ යතින් මාර්ගය අනායනේ වරදින්න පුළුවන්නේ. සකස් කරගෙන ඒවා හදාගෙන අඩුපාඩු සකස් කරගෙන ඕනිකමක් තියෙනවා. නිවැරදි මගට කටයුතු තේරෙන අවස්ථාවකදී ඔවුන් විසින් සාදා ගන්නත් ඉඩ තියෙනවා. මේක විවෘත වෙලා තියෙන නිවන් මඟ හැමෝටම විවෘතයි. කාටවත් මේ අන්තයකට දාලා බැනලා තලන්න පොඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම කරන්නේ නැහැ කිසි කෙනෙක්ට. අයියෝ අපිට මොකක් හරි තදින් හරි කියලා බැන්නත් හරි අපි නිහඬව ඉන්නකොට හොඳයි. සාදු සාදු කියලා ඔබට සුබ ඔබට දැනෙනවා ඔබට හොඳයි කියන මාවත ඔබ යා යුතුයි. මේ අපි කිව්වා කියලා මේවත් කරන්න කවුරුත් අවශ්‍ය නැහැ. Tamanට ඒක ප්‍රත්‍යක්ෂ නැත්නම් අපිට එහෙම කියන එකත් වැරදි. තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්නේ දැන් මේ කියන කෙනා කියන එකද අනිත් කෙනා ගන්නෙ දන්නේ නැහනේ. එතකොට අපිට දන්නේ නැහනේ අපි කිව්වා කියලා ඒක ගන්න නැහැ ගොඩක් අය. තමන්ගේ හිතේ තියෙන පාටත් එක්ක පාට කණ්ණාඩිය දාගෙන ඉන්නා වගේ තමයි හැමෝම පාට කණ්ණාඩි දාගෙන ඉන්නේ. දෘෂ්ටි වල. ලේසියෙන්ම දෘෂ්ටි වලට යන්න පුළුවන් මේ අවස්ථාව තියෙන ඕනම කෙනෙකුට. මේක අපි අර මාර සංඥාව කියලා පෙන්නන්නේත් ඒකයි මේ ආත්මයම තමයි දෘෂ්ටිය කියන්නේ ආත්මයම තමයි මාර තණ්හාව කියන්නේ. සිතුවිල්ලම තමයි මාර සංඥාව කියන්නේ. ඒ අන්තයෙන්මයි එන්නේ. මොකද මෙතනදිත් මේ පටිච්ච සමුප්පාදය වඩන්න හරි තවත් මොන හරි ඉගෙන ගන්න උගන්වන්න හරි තවත් මොන හරි මෙතන කරන්න දඟලනවා කියන එකත් මහා විකාරයක්. මහා විකාරයක්. ඒක මුකුත් නැහැ මෙතන කරන්න. මෙතන ඇත්තටම තියෙන්නේ මෙතන එක්කෙනාගේ ඥානෙට එක්කෙනා සකස් වෙනවා ඥානෙ එක්කෙනාට අවදි වෙනවා එක්කෙනාගේ ඥාණයෙන් එක්කෙනාගේ නිස්සරණ මඟ සිද්ධ වෙනවා දැන් නුවණ පිටවන්න විතරයි තියෙන්නේ ඥානයත් විතරයි තියෙන්නේ වැඩි මුකුත් එහෙම අවශ්‍යතාවයක් නැහැ වෙන අර පලංචි ටික ලියලා දානවා වගේ වැඩක් තමයි අපි ගයක් හදන්න පලංචි ගහනවානේ පලංචි ගහලා ඊට පස්සේ විත්ති ටික නගලා ඊට පස්සේ වහලත් ගහලා ගේත් හදලා ඉවර නම් අයි මේ පලංචි ටික තියාගෙන ඉන්නේ. පලංචි ටික ගල්ලා දානවා දැන් ගේ හදලා ඉවරයිනේ. අන්න ඒ වගේ දැන් නිවන් මාර්ගට සේරම අවශ්‍ය කරන සේරම කටයුතු සේරම සම්පාදනය නම් සේරම තමන්ගේ සත්‍ය ඥානෙ සම්පූර්ණයෙන්ම තමන්ට තේරෙනවා පරසෝගෝසේ අඩුවක් නැතුව තමන්ට දැයගා පටිනිස්සග්ග ගන්න පස්සනාව සිද්ධ වෙන ආකාරය ගැන යම් අවබෝධයක් කෙනෙක්ට තියෙනවා නම් ඒ කෙනා මං හිතන්නේ ප්‍රතිපදාවට එනවා. කෘත්‍ය ඥානෙට එනවා. සත්‍ය ඥානෙ සම්පූර්ණයි. ඒක ඊටු ටික තියෙන ඥානය හරහා සියල්ලම මේ ඉගෙනගෙන ඉවර කරන්න බෑ. එහෙම නිවන් දකින්නත් බෑ. නිවන් දකින්නෙත් නැහැ. මේක භාවනා කළා කියලාම නිවන් දකින්නේ නැහැ. සිල් ගත්තම කියලා නිවන් දකින්නේ නැහැ. සමාධියේ හිටියා කියලා නිවන් දකින්නේ නැහැ. ඉගෙන ගත්තා කියලා නිවන් දකින්නේ නැහැ. බුද්ධ ධර්මයේ ගැන ධර්ම තිබ්බා කියලා නිවන් දකින්නේ නැහැ.
නෑ ඇත්ත. ඒ කිසි හේරම ලෞකිකයි. ඕන වෙලාවක අඩාගෙන වැටෙනවා. අර පලංචි ටික ඕන වෙලාවක ඒක හරියන්නේ නැහැ. මේ එකක්වත් නිවනට උපනිශ්‍රය සියල්ලම උපනිශ්‍රයයි. නමුත් මේ එකක්වත් මේ තියෙන්නේ අවසානයේ. අවසානයේ ඔබට ප්‍රතිපදාවක් තියෙන. ඒකයි මෙතන හතරවෙනි තැන දුක්ඛ සමුදය නිරෝධ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා පෙන්වලා තියෙනවා. ප්‍රතිපදාව වැදගත්. ඒක ආරකාන්තද සීලය කියලා ගත්තත් ඒක සීලයක් කියන වචනේ දැම්මට ස්කන්ධය උදේව දැකීම සිතින් දැකමින් මිදීම. එක්ෂණික සිත දක මිදෙන්න යනවා. මිදි යන ගමන තමයි දිගටම යන්නේ. බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කරාම බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවානේ. මහණෙනි සෝවාන් වීම සඳහා ස්වාමීනි කුමක් කළ යුතුද? මහණෙනි ස්කන්ධයේ උදේවැය දැකීමයි කළ යුතු. මේ විශේෂම සරියුත් හාමුදුරුවෝ බොහෝ තැන්වල මේක දේශනා කරනවා. එතකොට සකදාගාමී වීම සඳහා කුමක් කළ යුතුද? ස්කන්ධයේ උදේවැය දැකීමයි කළ යුත්තේ. අනාගාමී වීම සඳහා කුමක් කළ යුතුද? ස්කන්ධයේ උදේවැය දැකීමයි කළ යුත්තේ. රහත් භාවය සඳහා කුමක් කළ යුතුද? සියල්ලම ස්කන්ධයේ උදේවැය දැකීමයි කළ යුත්තේ. දැන් මෙතන මෙහෙම කිව්වට මේකේ ලොකු ගැඹුරක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් පෙන්නන්නමු. මෙතන ස්කන්ධයේ උදේවැය දැකීම කියන්නේ සිත දකිමින් මිදෙන එකම තමයි තියෙන්නේ. වෙන දෙයක් නැහැ. මේ එනේන සිත දකින්න ඕන. එනේන සිත දකිමින් මිදෙන්න ඕන. ඒ තමයි මාර්ගය. ඒ තමයි නිවන් මඟ මාර්ගය. ඒ සිතේ යාගේ සිතේ මිදී යන නිස්සාරණ මඟ තමයි නිවන් මඟ. වෙන මඟක් නැහැ. මේ හිත මේ මොහොතේ මේ දැන් ඉන්නේ කොතනද? එතනම නිවන තියෙනවා. මඟ තියෙනවා. එයා පනවනවා නම් එයාට ඒ කටයුත්ත එයා නියැලෙනවා නම් එයා සකස් කරගෙන ඉන්නවා නම් ඒ මාර්ගය තුල එයා යනවා. සිත දකිමින් මිදෙන්න මේ කොහේයටවත් යන්න අවශ්‍ය නැහැ. තමන්ගේ හිත තියෙන තමන්ගේ හිත තමන් දකින්න තියෙන එච්චරයි. හැම ෂණයක්ම නිවන් මොහොතක්. නිවන් දකින්න ෂණයක්. හැම කෙනෙක්ම සිතක් තියෙනවා නම් ඒ සිතෙන් මිදෙන තැන නිවනක් තියෙනවා. සිතක් තියෙන තැන නිවනකුත් තියෙනවා. නිවන පැනවිය හැකි. අපි අර වචනයක් අපි කතා කරා මේ ස්කන්ධයේ උදේවැය දැකීම කියන කාරණාවේ ගැඹුරු පැත්තක් තියෙනවා. ඒක තමයි කෙනෙක් ස්කන්ධයේ උදේවැය දකිනවා කියන්නේ මේ සිත දකිමින් මිදෙනවානේ. ඒකේනා සිත දකිමින් මිදි යනකොට ඒ කෙනාට එක අවස්ථාවකදී මේක යම්කිසි සිත මිදෙන ස්වභාවයේ අර සමාධිමත් අනිමිත්ත සමාධිය චේතෝ විමුක්තියේ ස්වභාවය එනවා යම්කිසි යාට දැනෙන්න ගන්නවා ඥාණයට එනවා මේ දැන් මේක වෙනවා කියලා. අර නිවන් දකින්න වගේ තමයි හිතෙන්නේ. දැන් හිතෙනවා මේක දැන් මේ ඇත්තටම යාට ඒ අනිමිත්ත සමාධිය පිහිටනකොට අර සමාහිත සමාධිය අසමාහිත සමාධිය කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. ඒක අර සාත භික්ෂුව මතමද හැටියට සාත භික්ෂුව නෑ වෙන ස්වාමීන් වහන්සේ නමක් එතන අර අහසට නැග තේජෝ ධාතුවේ අර තමන්ගේ දිව්‍යයිමි කරගන්න භික්ෂුව. එතන අපි මට පොඩ්ඩක් මතක නැහැ නම. ඒ උන්වහන්සේගේ කතාවස්තුවේ පෙන්නනවා විශේෂයෙන්ම මේ සමාහිත සමාධිය අසමාහිත සමාධිය. එතනදී මේ සිත දකිමින් මිදෙමින් ඒ සිත හැබැයි යාගේ දියුණු අවස්ථාවකට එන ඕක මුලින් වීරයෙන්නේ කරන්නේ. පස්සේ ඕක එනවනේ සතියට. ඒක සතියට එනකොට ඒක අනිමිත්ත සමාධිය පැත්තෙන් එන්නේ. ඒ ලෝකෝත්තර සමාධිය පැත්තෙන් එන්නේ. ඒක එනකොට සිත මිදෙන ස්වභාවය දැනෙන්න ගන්නවා. සිත දැන් ලෝකෙට ඇලෙන්නේ නැහැ. දැන් ලෝකේ මිදි යනවා. එතන සමාධිමත් සිතක් ඒ හරහා ගොඩ නැගෙනවා. නමුත් දැන් මෙතන පොඩි ගැටලුවක් එනවා. ඒක තමයි දැන් සමාධිමත් සිතවිලි එකින් එක මිදි එක්ෂණිකව හටගෙන නැති වෙන සිත මිදි ලෝකයෙන් මිදි යනවා. දැන් ලෝකෙත් යාට බොරුවක් බව සත්‍ය වීගෙන යනවා. ප්‍රත්‍යක්ෂ වීගෙන එනවා. එතකොට එයා ලෝකයෙන් මිදෙනවා. පුදුන් පු탁ජන භූමියෙන් මිදිලා මේ ලෝකෝත්තර භූමියෙන් ලෝකයෙන් මිදෙනවා. දැන් මෙතන රැවටීම් ගොඩකටත් එනවා. නමුත් අර ඥානෙ තියෙන නිසා සත්‍ය ඥානෙ තියෙන නිසා මෙයා මේක දකිනවා. මිදෙනවා. නමුත් සමාධියත් අනිමිත සමාධිය පිහිටන්නේ
ආයි බින්දෙනවා. ආයි සිතුවිලි දකින්න එක අර විසිරෙන ස්වභාවයකට. ආයි පේන්න ගන්නවා සිතුවිලි හොඳට ඒ සත්‍ය දැකලා මිදෙනවා. ඒව ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ නිබ්බිදන්ති විරාගාන්ති කියන තැන තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ විරාගයට එනවා සිතෙන් දකිමින් නිරෝධයට එනවා. විරාගයේ එනකොට නිරෝධයට එනවා. විරාගයෙන් නිරෝධයට එන්නේ. ඒතර විරාගානුපස්සනාව මෙතනදී වැදගත් වෙන්නේ. දැන් උතනදී අර භාවනා අපි මේ කතා කරන්නේ ලෝකෝත්තර භූමියේ සත්‍ය ඥානයේ තියෙන කෙනාට මේ නිවන් මාර්ගට තියෙන ආර්ය භූමියේ තියෙන මේක එතනදී ආස්වාස ප්‍රසවාසයේ දියුණාත විරාගානුපස්සී අස්ස සිස්සාම් සික්කති විරාගානුපස්සී පස්ස සිස්සාම් සික්කති මේ විදිහට බුදුන් වහන්සේ මට මතක හැටියට එතන ගිරිමානන් සූත්‍රයත් එතන හොඳට පැහැදිලි කරනවා. හැබැයි තව සූත්‍ර තියෙනවා. ඒ සූත්‍ර කීපයකම අපි දැක්කා මේ කාරණාව අපිට අස නොගැටුණු තැන් තියෙන්නත් පුළුවන් අපිට ඒ අරමුණුණු කාරණා අපි හොඳටම දැක්කනුවණින් ඊට පස්සේ අපිට වැටහුණා මේක හොඳටම ක්ලික් වුණා මේක මෙහෙම කියන එක. ඉතින් අපි ඇත්තටම අපි ගයිඩ්ලයින් එක හදන්නේ ගොඩක් වෙලාවට දැන් අපිට එන අත්දැකීම් පවා අපි බලනවා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවද කියන එක. අපිට අත්දැකීම් ඇති වෙනවා. දැන් මගේ යනකොට ඥාණයට දැනෙන්න ගන්නවා. ඥාණයට දැනෙන්න ගත්තට මේක බුද්ධ දේශනාවේ බුදුන් වහන්සේ මේ පැහැදිලි කරලා තියෙනවද කියලා අපි බලනවා සූත්‍ර පිටකය අරගෙන. අතට අපි කරන්නේ නම් එහෙමයි. මේක එක්තරා අවස්ථාවකදී පස්සේ අපිට මේ දියුණු අවස්ථාවේදී තමයි අපි එතනට කන්වර්ට් උනේ. අපි එතනට පරිවර්තනය වුණා. අපි ඊට පස්සේ අපිට අත්දැකීම් එන්න ගත්තා. ඊට පස්සේ අපි ඒව සූත්‍ර පිටකවලුත් බලන්න ගත්තා. අපිට ඉන්නේ කල්යාණ මිත්‍රයා බුදුන් වහන්සේ. අපිට අද බොහෝ දුරට ඔබ දන්නවා දිනු භික්ෂුන් වහන්සේලා නැතුවා නොවේ. නමුත් බොහෝ වෙලාවට Tamanට තියෙන කාරණාව Tamanට හොඳින් මේ ධර්මයත් එක්කලා පුළුවනි සකස් කරගන්න. හැබැයි ඒක හැමෝටම ලේසි නෑ. පැටලෙන්න පුළුවන් තමයි බොහෝ. අපි මුලින් ගොඩාක් පැටලුණු අය, වැරදුණු අය, ඒක අපි හදාගෙන ගිය අය. ඒ නිසා මේ අවසාන භාගයේ අපිට උපදෙස් ගන්න බොහෝ පිරිස අඩුයි. එතන තමයි අපිට සිද්ධ වෙලා තියෙනවා කෙලින්ම ත්‍රිපිටකේ තියෙන බුද්ධ දේශනාවේ වචන අඹායමින් ඒවැ තියෙන අඩුපාඩු ලුහුඩුකම් හොයමින් දකිමින් ඒවැ සත්‍ය ඒ තියෙන ස්ප්‍රිට් එක අර නිකන් මාණික්ක වගේ පිරිසුදු කරලා අරගෙන ඒ තමයි මේ කියන එක අපිට සිද්ධ වෙලා තියෙන ග්‍රහණය කරගන්න. දැන් ඒ අනුව තමයි අපිට මේක සමාහිත සමාධිය අසමාහිත සමාධිය හමු වුණා. එතනත් එක්කම අපිට තේරුණා මේ කියන කතාව තුළ අපි මේ ඊටාම ගැඹුරු කාරණයක් මේ කියන්නේ යන්නේ. මේ මගේ අන කෙනාට මේක ප්‍රත්‍යක්ෂ අවබෝධ කියන අයට විතරමයි තේරෙන්නේ. සාර අසමාහිත සමාධිය. නැවත කැඩෙන්නේ නැති සමාධියටපත් වෙන එක. එතන කියන සමාධිය ඇවිල්ලා සතිය සමාධියක් නෙමෙයි. ඒක ඇවිල්ලා මේ සිත දකිමින් මිදි. ඒ කියන්නේ මේ විරාගයද මේ සිතට රාගය එන්නේ නැහැ, සිතට ඇලෙන්නේ නැහැනේ. සිතට ඇලෙන්න ගැටෙන්නේ නැහැ. සිතෙන් එනවා විරාගී ස්වභාවය. ඒ කියන්නේ මේ විරාගානුපස්සනාව තමයි අපි මේ කතා කරන්නේ. දැන් එතනදී මේ සිත මිදෙනවා. ඒක ඔබට නිරෝධානුපස්සනාවද එතනම ඊගාට ඵලපැත්තෙන් තමයි ඒක දැනෙන්නේ. නමුත් ඔබට ඥානෙට තමයි මේවා සේරම දැනෙන්නේ. මේවා කරන කෙනෙක් නැහැ. ඔබ අර සිතෙන් මිදී යන ගමන තුල තමයි දැන් එනේන අරමුණු ඔටෝ ගියර් එක දාන්නේ වාහනේ. වාහනේ ඔටෝ යනවා නේද පස්සේ. අන්න ඒ වගේ මේක මේ ඔටෝ යන්නේ දැන්. නිවන් මාර්ග. නිවන් මාර්ග දැන් කවුරු කරන දෙයක් නැහැ මෙතන. දැන් මේක යනවා. ඔටෝ යනවා. දැන් පෙට්‍රල් ඉවරණයකුත් මේකේ තියෙනවා. පෙට්‍රල් ඉවරනකම් මේ වාහනේ දුවනවා. මේක දැන් ආයෙ වෙන මොනවටවත් මේක නවතින්නේ නැහැ. මේක දැන් කොහොමද ඔස්සග්ග පරිණාම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක දැන් නිවන් මාර්ගට උපනිශ්‍රේ වෙලා තියෙන්නේ. මේක ශරීර කුඩු ඇදගෙන වැටුණත් ශක්තිය කොහේ ලින්ක් වුණත් ඔටෝ දුවනවා. ඔටෝ දුවලා මේක නිවන් දැකලා ඉවර වෙන්නේ. අර සෝවාන් කෙනා කොහොමද නිවන් දකින්නවනේ. ධර්මය අනුව සකදාගාමියා කොහොමද නිවන් දකින්න. කොහේ හිටියත් ආත්ම එකද දෙකද ඒක අදාළ නැහැ. අනාගාමී කියන්නේ ආයෙ එන්නේත් නැහැ, උපදින්නෙත් නැහැ. කොහොමත් ඒ ශක්ති ස්වභාවය එතනින්ම ඉවර වෙනවා. ඒකයි සුද්ධාවාස පෙන්ලක් තියෙන්නේ. ඒවා ඉන්න ඊට පස්සේ අහනවනේ ප්‍රශ්න. අහනවනේ ඊට පස්සේ මේගොල්ලෝ දැන් මැරලා උපදින්නෙත් නැද්ද? එතකොට මේගොල්ලන්ගේ මේ දියුණු තියෙන මේ මට්ටමේ මේගොල්ලෝ කොහෙද දැන් ඉන්නේ? ප්‍රශ්නයක් අහනවනේ මේ මිනිසුන්ට මේක තියෙන්නේ. බුදුන් මනුස්සයාට උත්තර දෙන්න එපා. අන්න බුදුන් වහන්සේ පෙන්නනවා ලස්සන්ට. එදා තිවිච්චවතරම දාලා සුද්ධාවාස. අය සුද්ධාත්මයනේ. ප්‍රභාස්වර සිතනේ තියෙන්නේ. දැන් තියෙන තැනක් පෙන්වන්න එපා. ඔන්න නමක් දැම්ම.
ඔය මිනිස්සුන්ගේ අවශ්‍යතාවනුව තමයි ඔය තියෙන භාෂාව ඔය විදිහට හදලා තියෙන ඔය නම් ටික දාලා. නමුත් මේක ඊට වැඩිය සත්‍ය, පරම සත්‍ය වශයෙන්ම ඔබ දකින්න ඕන. පරමාර්ථ සත්‍ය. ඒ කියන්නේ මේක ලෝකේ වෙන දේ. වෙන දේ තමයි ඒ ස්වභාවය සකස් වෙනවා. ඒ නැවත මේ කිසිම ශරීර කූඩුවකට සකස් වෙන්නේ නැහැ. ඒක නිකන් සත්‍ය ස්වභාවය විතරයි. ඒක උතන ප්‍රභාස්වර සිත ඒක සුද්ධාත්මය කියලා දැන් දාලා තියෙනවා. නමුත් මෙතන ගැඹුර බලන්න මේක සත්‍ය පැත්තක්නේ අපි කතා කරන්නේ. අපි මේ වෙන දෙයක්නේ කතා කරන්නේ. අපි නිකන් මැජික් නෙමෙයිනේ. ආරම මේව නිකන් මවනව නෙමෙයිනේ. අපි ඇත්තට වෙන දේ කතා කරන්නේ. ඒතර ඇත්තට වෙනවා ඒක. ඒතර මෙතන තව පැත්තක් තියෙනවා. ඒක තමයි මේ ගැඹුරු තැන් 3-4ක් මේ ලියාගෙන ඔබට පෙන්වන්නේ. ලියලා පෙන්වන්න හදන්නේ. හැබැයි එන කෙනාට තමයි ඕක මේක වැදගත් වෙන්නේ. ඔතනට එන කෙනාට. දැන් ඒ කෙනාට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ සිත එනවා මිදෙනවා. එයාට දැන් මේක සිතට යන්නේ ඇලෙන්නේ. එයා ඒ වෙලේ බාහිර ඉන්න කෙනෙකුට මේක පේන්නේ නැහැ. සාන්දිටිකයිනේ. Taman විතරයි දන්නේ. තමන්ගේ අතුලාන්තයේ මෙහෙම ස්වභාවය මොකද්ද වෙන්නේ කියන එක තමන්ට විතරයි අවබෝධ. තමන් විතරයි ඒක අනිත් අයට මේ ගැන නැහැ. තේරෙන්නේ නැහැ බොරුවට නිකන් බාහිර ඉන්න අය නිකන් හොයනවා මෙයා සෝවාන්ද දකදාගන්න. ඒකම මොට්ට වැඩක්. කවදාවත් මේ මෝඩ වැඩේ කරන්නත් යන්න ඕනේ නැහැ. මේ මගේ අන කෙනාට ඒව වැඩක් නැහැ. මේ මගේ අන කෙනා යන්නේ තනිකර තමන්ගේ හිතින් මිදි මිදි යන ගමනව තමයි බලන්නේ. එතන මිදුණු අවස්ථාව තමයි තියෙන්නේ. ඒ මිදුණු අවස්ථා එක මට්ටම් තියෙන්නේ. නිකන් තව මෝඩ වෙලා වැඩක් නැහැ. තමන් ඉන්න තන බලාගෙන තමන්ගේ එක මිදි මිදි ගියාම ඇති. අර අනුන්ගේව බල මේ ගමන යන්න බෑ. තමන්ගේ හිතම තමන්ගේ මිදෙන එක ඥාණයෙන් අල්ලගෙන ඥාණයෙන් හසු වෙනවා. ඊට පස්සේ එයා ඒ ගමන පාඩුවේ ඔහේ තමන්ගේම නිස්සාරණ මග තමන්ටම සාන්දිටික අකාලික ඒයිපස්සික ඕපනයික් ගමනක් යනවා. ඒක කාටවත් බෑ නවත්තන්නත් බෑ ඔය මකට ගිය කෙනාට. එයා අනාගාමී නම් ඒ අනාගාමී භූමිය එයාටම සාන්දිටික. එයාට කතා නැහැ, කතා අවශ්‍ය නැහැ. මේක එහෙම ලොකු එහෙම මේකක් මේකේ ඒකට ගැටලු නැහැ. ඒක නිසා තමයි ගොඩක් මේ මෙතන අර සමාහිත සමාධි අසමාහිත සමාධි තමයි අපි පෙන්වන්නේ. ඒ කියන්නේ මේ අනිමිත්ත සමාධි මේ සිතින් මිදි මිදි යන තැන අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙන තැන මේ අපි පෙන්වන්නේ අනිමිත් සමාධිය එන තැන සිතෙන් මිදෙන තැන. සිතෙන් මිදෙන තැන දැන් සිත මිදෙනවා. ඒ සිත එක සිතකටවත් අහුවෙන්නේ නැහැ. සත්‍ය ඥාණයමයි පිහිටන්නේ. ඒ නිසා හැම සිතම සිතෙන් මිදෙනවා. රූපයට අන්තයට යන්නෙත් නැහැ, නාමයට එන්නෙත් නැහැ, පතිත වෙන්නේ නැහැ. කොතනටවත් විඥානේ පතිත වෙන්නේ නැහැ. ඉතින් අනිදස්සන විඥානේ පා වෙනවා වගේ වැඩක්. ඒ කියන්නේ මේ මෙතන කිසිම නැහැ. එතන මුකුත්ම කියන්නේ අපුජ්‍යල භාවයක් කෙනෙක් ඒවම මොනවත් නැහැ. මොනවත් නැහැ. සබහාදහමේ ස්වභාවයේ ක්‍රියාසිතේ ස්වභාවය. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ මුල් අවස්ථාවේ තමයි මේ රාහත් වෙන්න කලින් තමයි මේ හිර වෙන තැන් ටිකක් මේ පෙන්නන්නේ. මේවා ඉතින් උද්දම් භාගී සංයෝජන. රූප රාග අරූප රාග මේවට මේ මෙතන පෙන්නන තැන. එතකොට රූප රාග අරූප රාග මේක අවිජ්ජාව කියන්නේ සම්පූර්ණයෙන්ම මේකේ තියෙන දැන් මේ අවිද්‍යාව මෝහයනේ. නොදන්න කමනේ මේකේ තියෙන්නේ. නොදන්න කම තියෙන තාක් මේකක්වත් එයාගේ නැති වෙන්නේ නැහැ. මාන්නේ තියෙනවා. මාන්නේ තියෙන්නේ කෙලස් තියෙනකම් මාන්නේ තියෙනවා. කෙලස් තියෙනකම් මාන්නේ තියෙන. ඒ තාක් රහත් වෙලා නැහැ. ඒ තාක් රහත් වෙලා නැහැ. කෙලස් සීනාස්ව රහතන් වහන්සේ බවට පත් වෙන්නේ මෙන්න මේ වැඩපිළිවෙල ඔස්සේ. ඒක කරන කෙනෙක් නැහැ. හරි ගැඹීර වෙන්නේ ඒකයි, ගැඹුරු වෙන්නේ ඒකයි. හැබැයි දැන් මෙතන මේ අනිමිත්ත සමාධිය අපි දැන් මේ කතා කරන්නේ. මෙතන තමයි අසමාහිත සමාධිය සමාහිත සමාධිය අතර තියෙන්නේ. මේ ගස්ටනේ. ඇති වෙනව නැති වෙනව. ආයි පිහිටන්නේ නැහැ අතන. සමාහිත සමාධියටපත් වෙන්නේ නැහැ. පත් වෙලා තියෙන්නේ නැහැ ආයි නැති වෙනවා. එයා හිතනවා දැන් හරි දැන් මං නිවන් දකිනවා දැන් දිනුනුයි වගේ. ඒ මාන්නේ තුලයි ඒක ගන්න එතන. කෙනා නැහැ. කෙනා නැති වුණත් ඥානෙට අසු වෙනවා. ඥානය අතර තමයි මේ තියෙන්නේ. මේ දැන් මේ හිර වෙන තැන ඒ ඥානෙටයි දැනෙන්නේ. එතකොට කෙලස් තියෙන ගමන් තමයි මේ මිදිලා නැහැ. මිදෙන ඒ දැනීම් සියල්ලම තියෙන්නේ. මා ඥානෙත් ඒ ඥානෙට ස්වභාවයෙන් දැනෙන්නේ. ඥානෙට හසු වෙන්නේ. ඒ ඥානෙත් එක්ක යාගේ තියෙන්නේ ඒ කාටවත් කියා ගන්න බෑ යාට ඒක. මේක මේ මාර්ගයේ ඉන්න ඒ උතුම් මුනිවරයෙකුට ඇර යාට කියා ගන්න බෑ. තේරෙන්නේ නැහැනේ කාටවත්.
දැන් ඉන්න සමාජයත් එක්කලා අපි දැන් කතා කරොත් ඒක නා අතරම ඉන්න සුදුසුත් නෑ බහුතිකයේ තුල පොඩ්ඩක් එයා අයින්ට වෙලා එහෙම නැත්නම් එයා හිටියත් කමන්නේ නෑ එයා අභ්‍යන්තරේ කොහොමත් ඒක කාටවත් පේන්නේ නෑනේ කවුරුත් දන්නේ නෑ අතුලාන්ත ඥානයත් එක්ක යාගේ තියෙන අය අරගලේ කාටවත් ඒ ඥානෙත් එක්කලා යන යාම විසින්ම විසඳ ගන්න තමයි ටික ටික යාගේ යන්නේ කතාවේ හැබැයි ඔන්න ඔතන කෙනෙක් එතනින්පත් වුණොත් අනිමිත් සමාධියටම ඒ ආශ්‍රව ශේවීගෙන යනවා යාට ඥානට අස් වෙනවා යනවා පිළිවෙලකට හිමීට අර බැසගෙන යනවා වගේ අර ඉර බැසගෙන යනකොට ටික හවස් ජාමේ 6ට විතර ඔය ඉර බැසගෙන යනකොට ඒ අන්නේ ස්වභාවය දැක්කොත් අන්නේ ස්වභාවය තුළ මේ සිතේ කෙලෙස් ආශ්‍රව ෂය වෙලා සීනාශ්‍රව පැත්තට යනවා. එතකොට විරාගයේ අනුපස්සනාව තමයි ඒක. ඒ ෂය වෙලා යන එක. එතනම තමයි ඒ සිතින් මේ සිතට දැන් මෙතන එකම සාධකයේ තියෙන්නේ මේ සිත. සිතට එන සිත් තමයි. සිත් වලට වටිනාකම් නැති වෙන එක. හරියට නිකන් අර රුපියලේ කොලේ 1000 නෝට්ටුව. දැන් අපි ගමු ලොකුම නෝට්ටුව 5000නේ. දැන් 5000 ටික 5000 මේ නිකන් අර දිය වෙලා යනවා වගේ වැඩක්. 5000 4000 වෙලා 4000 3000 වෙලා 3000 වෙලා 2000 වෙලා 1000 500 වෙලා 500 100 වෙලා නැති වෙලා යන එක තමයි ආශ්‍රෝෂය වෙන්නේ. දැන් මේ එන සිතට මුලින් දෙනවා 5000 වටිනාකම්. පුදුන් මනසේ 5000 වටිනාකමක් තියෙනවා. ඊට පස්සේ ආයෙ ටිකක් යනකොට ටික ඒක වටිනාකම අඩු වෙනවා. දැන් අපි තුමේ මැණික් ගලක් තියෙනවා. මැණික් ගලට පළවෙනි ලංසුව දෙනවා ලොකු වටිනාකමක්. ওই 5000ම කියමු. ඊට පස්සේ ටිකක් ඔක දැන් කවුරුත් එච්චර ගණන් ගන්න නැතුණාම මැණිකත් එච්චර හාල්ලු වෙලා කවුරුත් ඉල්ලන්නෙත් නැහැ. ඊට පස්සේ 5000 4000. අපි તો මේක මේ අර වෙන්දේසියෙක්ගේ දැන් වෙන්දේසිය නම් ඔක අනිත් පැත්තනේ වැඩියෙන් එපා හිල්ලන්නේ. මේ කතාව තියෙන්නේ මේ උපමා ටික ගන්නෙ පෙන්නන්න මේ ආශ්‍රවශය වෙන හැටි. හැබැයි මේ සිත මිදෙනවා කියන එකයි පෙන්වන්න ඕනේ. සිත මිදෙන එකයි ආශ්‍රවශය වෙන එකයි අතර තියෙන සමානුපාතකමක්. ඒ කියන්නේ සිත මිදෙන එකම තමයි දියුණුව, ඒකම තමයි ආශ්‍රවශය වෙන්නේ. දැන් ඔබට මේ සාධක දෙක පේනවා. ඒ කියන්නේ ප්‍රස්තාරයක් ඇන්දොත් මේ පැත්තේ එනේන සිතට ඇලෙන්නේ නැති ස්වභාවය ටික වැඩි වෙනවා. එතකොට සිතට ඇලෙන්නේ නැහැ. දැන් එනේන සිත හටගෙන නිරුද්ධ වෙනවා. ඒ ගැන අපි කතාවක් නැහැ. දැන් බුද්ධක්ෂණයටත් ආවා. අපි ඒ ස්වභාව දිව්‍ය ස්වභාව බ්‍රහ්මතල සේරම කතා කරා. දැන් මෙතනින් එහාට යා සුද්ධාත්මය තමයි මේ යන්නේ. මේ යන්නේ ඒ හරහා. දැන් මෙතනදී මෙයා අත්හරිනවා. මෙතනදී මෙයා ලෝතුරු සෝය අත්හරින්නේ. දැන් ලෝතුරු සෝයක් මේ හරහා තියෙනවා. මේ ශුන්‍යතාවයත් එක්ක. ශුන්‍යතාවයත් එක්ක දැන් ලෞකික සෝයක් නැහැ. ලෞකික සෝයෙන් අට වැඩක් නැහැ. ඒ සමහරට ගීගේත් අත්හැරලා දාලා සමහරට ඒකයි පැවිදි වෙන්නේ. ඒකයි මෙතන ශාසනය ඕන වෙන්නේ. එතනදී මේ අනාගාමී ප්‍රවේශය තියෙන්නේ. අනාගාමී ප්‍රවේශයෙන් පස්සේ දැන් මෙයාට තියෙන්නේ රහස් ස්වභාවය. දැන් එතනට යන ට්‍රැක් එක තමයි මේ පෙන්නන්නේ මේ විරාගානුපස්සනාව වෙන හැටි. අනිච්චානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව වෙන හැටි. හැබැයි තාම පටිච්චසමුප්පාදානුපස්සනාවට ඇවිල්ලා නැහැ. ඒක අන්තිම එක. ඒතක ඥාන. අඥාන වලට ඇවිල්ලා නැහැ. දැන් ඥානවල කොටස තමයි මේ පෙන්නන්නේ. දැන් මෙතන අවිඥා කියනවා, ඥාන කියනවා. ඉතින් ඔබ දන්නවා මේක ලොකු කතාවක් තියෙන පච්චේ පරිග්ගා ඥාන කියනවා. ආසවක්ඛ්‍යා ඥාන කියනවා. දැන් මේවා අපි අවසානයේදී මේවා පැහැදිලි කරන එකින් එක මොකද්ද මේ කියන්නේ කියලා. ඔය කියන ඒවා නෙමෙයි මිනිස්සු හිතන් ඉන්න ඒවා නෙමෙයි. ඊට වැඩිය මේ සිත අතර තියෙන කතාවක් මේ තියෙන්නේ. සිතුවිලි දෙයක් අතර තියෙන කතාවක් මේ තියෙන්නේ. ඒක අති ගැඹීරයි. කොහොම වුණත් අපි සත්‍යයට මුණ දෙන්න ඕන. ඔය එක මොන විදිහේ පොත් ලිව්වත් මොන විදිහේ ඒවා කියවත් ප්‍රත්‍යක්ෂතාවය තුල කවුරු හරි කෙනෙක් කතා කරන්නේ. ඔබට ප්‍රත්‍යක්ෂ නම් කවුරු හරි කෙනෙක් කතා කරන්නේ. අයි මේ ඉදිරි එක්කෙනා රහත් වෙන්න ඕන. ඔබ රහත් නොවුනත් ඔබ කතා කරොත් ඊගාව එක්කෙනා රහත් වෙනවා. අපි මේ කරන හැමදේම අපිට නෙමෙයි. අපි මේ අර මොකටද සීයේ බිම හාරන්නේ? ඔබටත් නොදැනේ නොතනේ අඹ ඇටයක්. ඒකේ ওই කතාවේ තියෙනවානේ සීයා බිම හාරන්නේ අඹ ඇටයක්. ඒතකොට පුතා අහනවා මේ අඹ ඇටය ඔබටත් අඹයක් මේ සීයට කන්න ලැබෙයිද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මේ මට නෙමෙයි මේ අඹ ඇටේ හිටවන්නේ. ඊගාවට ඉන්න අයට.
මේ අඹ ගෙඩියක් කන්න ඊගාවට ඉන්න අයටයි මේ හිටවන්නේ. මේ කතාව මේ දේශනේ ඒකටයි. වෙන දෙයකට නෙමෙයි. අපිට මේකේ කිසිම වැඩක් නැහැ. නමුත් මේක වැඩක් තියෙන්නේ ඔබටත් නෙමෙයි සමහර විට ඔබේ මතු කෙනෙකුට. මේක ගොඩක් වැදගත්. ඇත්තටම ඔබට ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා ඔබ කතා කරන්නේ. ඔය පොත්වල තියෙන එක ඔබ කතා කරන ඔය ආසවක්ඛ්‍යා ඥාන, පුබ්බේ ඥාන, පරිත්‍ය විඥාන ඥාන ඔබට අපි පෙන්වන ප්‍රත්‍යක්ෂතාවය තුළ එක සිතින් මිදෙන තැන. පුදුම හිතේ. පුදුම හිතේ මේ ඇත්තටම මේ කතා කරන්නේ ඔබ ලෞකික තුල ඔබ අල්ලගෙන අන්තයක්. ඔබ අන්තයක ඉඳන් කතා කරා. අපි අන්තවලින් මිදිලා අපි මධ්‍ය ප්‍රතිපදාව ඉඳන් කතා කරන්නේ. ඔබට එතකොට දැනේ මේ ප්‍රත්‍යක්ෂතාවය කොයිතරම් වටිනවද කියලා. කොයිතරම් ගැළපෙනවද කියලා ඔබට තේරෙයි. ඔබ කියන එක ගැළපෙනවද? මේක ගැළපෙනවද? අපි සංසාරය ගැන කතා කරන්නේ මැරිලා ඉපදිලා නෙමෙයි. අපි සංසාරය ගැන කතා කරන්නේ මේෂනික හිතාටගෙන නිරුද්ධ වෙන තැන සිතුවිලි සංසාරය. ඔන්න ඔතනින් ඔබ දැක්කොත් ඔබට ඔය ඇසින් දැක්කොත් පේනවා මේ ධර්මයේ විනිවිද දකින්න ලැබෙනවා. එතකොට ඔබට දකින්න ලැබෙනවා නිවන් මගම. එතකොට ඔබට දකින්න ලැබෙනවා එතනම තියෙනවා ආසවක්ඛ්‍යා ඥානේ, එතනම තියෙනවා පුබ්බේ ඥාසු ඥානේ, එතනම තියෙනවා පරිත්‍ය විඥාන ඥානේ. බුදුන් වහන්සේ කාම භූමිය, රූප භූමිය පනවන්නේ මැරිලා නෙමෙයි. මේ බඹයක් පමණ වූ ශරීරය තුල සිත තුලිනුයි. අමතක කරන්න එපා ඒක. මේ නිවන් මඟ ඉන්ද්‍ර කීලයක් වගේ කිසි කෙනෙක්ට වෙනස් කරන්න බෑ. බුදුන් වහන්සේම ඒකායන මග්ගෝ අයම් භික්කවේ කියලා නිවැරදිව දේශනා කළා තියෙනවා. කිසි කෙනෙක්ට ඒවා වෙනස් කරන්නත් බෑ. අනිත් එක ප්‍රත්‍යක්ෂතාවයක් තුල සිද්ධ වෙන්නේ. ඒකට වැඩිය තවත් සාක්ෂි නැහැ. කොච්චර පාට පොත් ලිව්වත් ඒක ආගම් වලට හොඳයි. ධර්මයේ තුල ඒව නැහැ. ධර්මයේ තුල පොත් නැහැ. බුදුන් වහන්සේමයි කියන්නේ මා පිටක සම්පදාය. ඔය පොත්වල නැහැ ධර්මයේ කියලා. බුදුන් වහන්සේ දේශනා කළා ඉවරයි. බුදු සමයේ තුලදී මේ ඔය කලහ විවාද සූත්‍රය බැලුවොත් කෙනෙකුට පෙයි කිව්වත් පිළිගන්න එපා, අහුවත් පිළිගන්න එපා, දැක්කත් පිළිගන්න එපා. අර පොතේ තියනවා කිව්වත් පිළිගන්න එපා, මම කිව්වා කියලාත් පිළිගන්න එපා. මොන විදිහෙන්වත් පිළිගන්න එපා කියනවා. එතකොට බුදුන් වහන්සේ කොහොමද ධර්මයේ පිළිගන්න කියන්නේ බාර ගන්න කියන්නේ? ධර්මයට විනයට ගලපන්න Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. ඒ නිසා අපි කියනවා ඔබ මේක පිළිගන්නත් එපා. ඔබට මේක දැනෙන්නේ නැත්නම් ප්‍රත්‍යක්ෂ නැත්නම් ඔබ මේක පැත්තකට කරන්න. දවසක ඔබට ප්‍රත්‍යක්ෂ වුණොත් ඔබ ඒක බාර ගන්න. ඔන්න ඔය විදිහටයි ධර්මය ගන්නවා. විනයට ගලපනවා කියනකොට රාග විනය, දේශ විනය, මෝහ විනය. එතනදී හොඳටම බුදුන් වහන්සේ කියන එක පැහැදිලි. රාග විනයට, දේශ විනයට, මෝහ විනයට ගලපනවා කියන්නේ යමෙක් ධර්මයේ තුල ඒ රාගයට, ද්වේෂයට එන්නේ නැති, රාගයට එන්නේ නැති, මෝහයට එන්නේ නැති කියන්නේ ෂය වෙන්න ඕනි. භවේ පතන්න බෑ. ස්වර්ගේවත් පතන්න බෑ. සදර අමරණීයත්වවත් පතන්න බෑ. තවත් ආසාවක් තියෙන ලෝකයක් ගැන හිතන්න බෑ. නිස්සරණයක් තියෙන්න ඕනි. ඔන්න අල්ලන්න ඉව. උදෑසන හිමිදිරි හිරු පායන්නාසේ නිවන් මඟ ඔබට මේ නැගෙනහිරයි කියන එක කවුරුත් කියන්න ඕනද? පොතක ලියන්න ඕනද? නෑ ඕක නෙමෙයි කියලා නැගෙනහිර. ඉර නැගෙන්නේ නැගෙනහිරෙන් ඉර දිහා බලන්න ඉර පේනවා නම් ඒ නැගෙනහිර. පොත් විසික් කළා දාන්න. මාලිමාවේ කට්ට අනිත් පැත්තට කරගුණත් විසික් කළා දාන්න මාලිමාව. ඉර දිහා විතරක් ඔබ බලන ඉර පේනවා ඔබට ප්‍රත්‍යක්ෂයි. එහෙනම් ඒ නැගෙනහිරමයි. හරිනේ. ওই ක්‍රමයට නිවන අල්ලන්න. වෙන ක්‍රමයි පොත් ඒවා නෙමෙයි. ඔය කියන මොන කතන්දර කිව්වත් ඒවා බුදුන් වහන්සේ බුදුමුවින්ම කියලා ඉවරයි. අපි කල්යාණ මිත්‍රයන් වහන්සේ ඒ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළා ඉවරයි. අනාගතේ රත්තරන් වගේ රත්තරන් නොවන දේ බිහි වෙනවා කියලා. මේ ධර්මයේ විදියට අධර්මයේ දේශනා කරනවා කියලා. ඒක නිසාම මේ පොත් ලියවෙන බවත් උන්වහන්සේ දන්නවා කියන්නේ. ඒක නිසා වෙන්නේ නැති සමහර විට බුදුන් වහන්සේ පිරිනුවම් පාලා සෑහෙන කාලයකට පස්සේ බුදු පිළිමයක් හැදේ. ඇයි ඒක හැදුවේ නැත්තේ? මිනිස්සු ඕක සරණ යනවා. එතකොට මොකද වෙන්නේ? අන්ධ භක්තියට වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? ධර්මයේ ගිලිහෙනවා. අද මොකද්ද වෙලා තියෙන්නේ?
ඒක වෙලා. දැන් ධර්මයේ කොහෙද තියෙන්නේ? බුද්ධ කියන්නේ මේ සිත් දෙකක් අතර මිදීම තුලයි තියෙන්නේ. දැන් ඒක මිනිස්සු අල්ලනවද? කිසි කෙනෙක්ට අල්ලන්න බෑ. ඇයි ඒ? ඇස් වැහුණා. රූපය හදාගත්තා රූපෙට වැඳ වැඳ ඉන්න. දැන් වඳින කෙනෙක් ඉන්නවා වඳින දෙයක් තියෙනවා මුන් ඔක්කොම වැඳ වැඳ යනවා. ඇත්තටම අපි දේශයෙන් කියනවා නෙමෙයි නමුත් මේ මිනිස්සු අසරණයි. සත්තුන්ගේ ස්වභාවයට වැටිලා. ධර්මයේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒ අසරණ කමින් ඔබ මිදෙන්න ඕනි. සත්‍ය ඔබට දැනෙන්න ඕනි. සත්‍ය හරි නිර්මලයි. ධර්මය හරි නිර්මලයි. මේකේ පාටක් නැහැ. වතුරට කොහෙන්ද පාටක්? මේක හරි නිර්මලයි. මේකේ පතන්න මුකුත් නැහැ. මේකේ භවයක් පැතීමක් නැහැ. භව නිරෝධෝ නිබ්බානෝ. භවයෙන් මිදෙන තැනයි නිවන තියෙන්නේ. එහෙමනම් මේකේ ආයි මීට වැඩිය හොඳ ලෝකයක්, දිව්‍ය ලෝකයක්, ස්වර්ගයක් පතන එකක් බුදුදහමේ නැහැ. බුදු ධර්මයේ නැහැ. ඒකේ තියෙන ඒකායන මග්ගෝ යම් බික්කවේ එකම මගයි මානෙනේ නිවන විතරයි. එතන තමයි එම් කරන්නේ. සත්‍ය දුකෙන් මිදෙන්නේ කවදා හෝ නිවන් දැක්කොත්. ඒ නිසා බුදුන් වහන්සේ කියනවා මේ සත්තුන් පවා, තිරියන් සතුන් පවා මේ ලෝකයේ සියලුම සත්වයෝ නිවනින්ම සැනසීම ලබත්වා කියන වචනේ. ඒක තමයි මහා කාරුණික වචනේ. අපි සරණ යන්නේ වචනෙටයි. අපි භාවයේ පතන අය නෙමෙයි. අපි දිව්‍ය ලෝක යන අය නෙමෙයි. අපි ස්වර්ගය යන අය නෙමෙයි. අපි කොහෙවත් තියෙන සපක් හොයන අය නෙමෙයි. අපි නිර්වාණය පතන අය. අපි නිර්වාණයටපත් වෙන අය. නිර්වාණය කියලා දෙයක් ලෝකේ නැහැ. නමුත් සියල්ලේ මිදුණු තැනයි නිවන තියෙන්නේ. අපි නිවනටපත් වෙනවා. නිවන් දකින්නවා. අපි නිවන කියලා එකක් හොයන්න යන්න ගියොත් නිවන කියලා එකක් ලෝකේ නැහැ. නමුත් අපි සිතින් මිදෙන මග ගියොත් ප්‍රතිපදාවටපත් වුණොත් ප්‍රතිපදාවෙන් මාපුදන්නෝ වෙති කියන බුදුන් වහන්සේට ගරු කළා ඒකට ගියොත් නිවන් දකින්නවා. මේ ප්‍රතිපදාවක් අපිට අවශ්‍යයි. අන්නේ ප්‍රතිපදාව අපි සකස් කර ගන්න ඕනේ. ඒක නිවැරදිව අපි හඳුනා ගන්න ඕනේ. නිවැරදිව අපි ගලප ගන්න ඕනේ. සියලු දෘෂ්ටි වලින් මිදුණු තැනයි සම්මා දිට්ඨිය තියෙන්නේ. අනේ එතනින් එන්න ඕනේ. ඒ තුලින් මේ ධර්ම දකින්න ඕනේ. ඉතින් ධර්මයේ තුල මේ කතාව විරාගානුපස්සනාව අපි අද පැහැදිලි කරන්නේ. මේකෙදී ඊටාම වැදගත් ඒ සමාහිත සමාධිය අසමාහිත සමාධියයි. ඔබටත් පුළුවන් මේවා පිටකයෙන් උනත් පොඩ්ඩක් ගලපලා බලන්න. ඒක ඔබගේ ඇරීමට හේතුවක් වෙයි අපේ ඒ කාරණා ඒ විදිහට දැක්වීම තුළ. ඒ වගේම මේ තුල අපේ ඉදිරිපත් කරපු තැන අනිමිත්ත සමාධිය තියෙන තැනයි මේක තියෙන්නේ කියන එක පෙන්නපු එකත් ඊටාම වැදගත්. ඒ අනිමිත්ත සමාධියයි නිවනට උපනිශ්‍රය වෙන්නේ. එහෙනම් ඒක දෙකේම තියෙන්නේ හිතින් මිදුණු තැන කියන එක. එක්සිතක මේ මොහොතේ සිතක් හටගෙන නිරුද්ධ වි තව සිතක් හටගෙන නිරුද්ධ වෙ මෙන්න මේ සිත් වල තියෙන්නේ. සිතක් හටගෙන නිරුද්ධ වෙන තැනයි බුද්ධක්ෂණේ. අනේ බුද්ධක්ෂණේ තියෙන තැනයි අනිමිත්ත සමාධිය තියෙන්නේ. ඉතින් ඒක මිදෙන තැනයි තියෙන්නේ. ඒක නුවණින් දකින්න තැන හඳුනා ගන්න. එතනට මේ සිතට එන්නේ අර සිතේ සත්‍ය දකින්නකොට. සත්‍ය ඥානය අවශ්‍යයි. සත්‍ය ඥානය තමයි මේක සම්පූර්ණයෙන්ම මේකේ විශාල කොටසක් කරන්නේ. ඒකයි සත්‍ය ඥානය තියෙන කෙනා සෝවන් වෙන්නේ. ඒක භාවනාව මේකෙදී උපකරණයක් විතරයි. මේකෙදී උපකරණයක් විතරයි. භාවනාව මේකේ මුළු පාත් එකම නෙමෙයි. භාවනාව මේකේ පොඩි කෑල්ලක් විතරයි. මේක ලොකු කතාවක් ඊට පිට තියෙන ප්‍රඥාව තුලයි. භාවනාව මේකෙදී එක අවශ්‍යතාවක් තියෙනවා. සමතේ අවශ්‍ය වෙන තැන් තියෙනවා, විපස්සනා අවශ්‍ය වෙන තැන් තියෙනවා. මේකේ හැමදේම අවශ්‍ය වෙන තැන් තියෙනවා. සීලය අවශ්‍ය වෙන තැන් තියෙනවා. ඒක ලොකුවට එකක් හරි අල්ලගත්තොත් එයා මේ මග වැහෙනවා. සමාධියට හිර වුණොත් වැහෙනවා, භාවනාවට හිර වුණොත් වැහෙනවා, සීලයට හිර වුණොත් වැහෙනවා, කොතනින් හරි වැහෙනවා. ඒක නිසා මායя පංචමාර ජුනෝ ඥාතෝගේ පංචමාරයම පෙන්නනවා. සිතම තමයි ඔය මායя වෙන්නේ. ඉතින් දැන් අපි මේ පැහැදිලි කරපු කාරණාවත් එක්ක බලනකොට
දැන් මේ සිතේ අපි පෙන්නවා දැන් අතරම භවය පැතීමක්වත් මේ තවත් තියෙන මේ අතර මෙතන මේ මට්ටමේ ප්‍රත්‍යක්ෂතාවයේ තියෙන කෙනාට ලොකු සුවයක් එක්ක ඉන්න කෙනෙක්. මොකද එයා ඇවිල්ලා ඉන්නේ මේ ලෞතුරු සුවයත් එක්ක. ඒ සුවයට දැනෙනවා. අන්න ඒක නිසාම හිර වෙනවා යා. ඒක නිසා තමයි මෙතන උද්දම් භාග්‍ය සංයෝජන බුදුන් වහන්සේ පෙන්නන්නේ. එතන හිර වෙනවා. එතනදී ආ හිතනවා මීට වැඩිය දැන් අර දිව්‍ය ස්වභාවයේ සපයිනේ. මෙතන ඉන්නවා කියලා. දැන් ওই ගොඩක් අය කතා වෙනවා. ඒ කතා වෙන්නේ උද්දම් භාග්‍ය සංයෝජන හිර කරගෙන. භවයේ අල්ලගෙන. දැන් උතන හිර වෙනවා. සමහර අය හිතනවා දැන් අතර අපිට තේරෙනවා මේ ගොඩාක් දියුණු වික්ෂුන් වහන්සේලා පවා මේ හිතනවා මේ නිවන මේ එතන මුකුත් නෑනේ එකට වැඩිය මෙතන සැපයිනේ කියන එක ඉඟි කරනවා. අනේ ඉඟි කරන්නේ යා උද්දම් භාගී සංයෝජනයක හිර වෙලා. ඔබට මේ ධර්මය ඇහෙනකොට තේරෙනවා. එතකොට යා හිර වෙලා ඉන්නේ කොතනද? ස්වර්ගෙට. කොතනද ඒක තියෙන්නේ? ওই ලෞතුරු සුවේ. යා ලෞතුරු සුවේට හිර වෙලා ඉන්නේ. අන්නේ විරාගානුපස්සනාව වැඩෙන්නේ නැහැ එතකොට. එතකොට නිවන් මඟ වැහෙනවා. එතකොට මොකද වෙන්නේ? එතන තමයි යා පිහිටන්නේ. එයාට නිවන් දකින්න බෑ. අන්න උද්දම් භාග්‍ය සංයෝජන බුදුන් වහන්සේ මේ පැහැදිලිව පෙන්නනවා. රූප රාග අන්න ඇලුනා. අන්තිමට රූපාවචර බ්‍රහ්ම ලෝකේ හිර වෙනවා. අරූප රාග එයා ඇලුනා. අන්තිමට අරූපාවචර බ්‍රහ්ම ලෝකේ හිර වෙනවා. අන්න හිර වෙනවා. අයි මේකේ ලෞතුරු සුවේ තේරෙනවා. මේ ලෞකික මේ කෑමෙන් බීමෙන් ඔය ඇඳුමෙන් මුට්ටුවෙන් ඔය දෙන සැප නෙමෙයි ලෞතුරු සුවේ. මහා සුවයක් මේකේ තියෙනවා. තියෙනවා ඒ සුවේ. හැබැයි ඒක මේ ආත්මයකට දැනෙන එකක් නෙමෙයි. ඒක පුදුම කතාවක් ඒක. ඔහුට ඒක දැනෙන්නම ඕනේ. ඒ තාක් ඔබට මේ කියන එක සිහිනයක් පමණයි. ඒකේ හිර වෙනවා. ඒකේ හිර වෙන කෙනා එතන ඉන්නවා. එතන ඉන්න කෙනා ඒක තමයි පතන්නේ. එයා භාවයේ පතනවා. එතන මොකද වෙන්නේ? නිවන වැයෙනවා. අන්න නීවරණයක් වෙනවා. අන්න සංයෝජන උද්ධම් භාගයේ සංයෝජන රූප රාග අරූප රාග. දැන් ඔබට දැනුණා. ඒක තමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් උතන මාන්නේ කොහොමද තියෙනවා? මම මේ தත්තරපත් ඒ කෙනාට එනවා. ඒ කෙනාට මේක දැනෙනවා කියන්නේ. ඒ කෙනා එතන අල්ලනවා කියන්නේ කෙලස් තියෙනවා. අයි සුවේ දැනෙනවා. සුවේ අල්ලන්නේ කෙලස් වලින්නේ. කෙලස් තියෙනවා නම් ඔහු නිවන් දකින්නේ නැහැ. අද ඉන්න රහත් භාවයේ ප්‍රකාශ කරන සමහර ගොඩක් නෙමෙයි එක්කෙනෙක් දෙන්නෙක්ට තුන් දෙනෙන්නේ. ඒ අය බලන්න මෙතන කතා කරනවා. ඒ අය ඔතන ඉර වෙලා ඉන්නවා. පැහැදිලිවම ඉර වෙලා ඉන්නවා. හැබැයි හැමෝම නෙමෙයි. පැහැදිලිවම අපිට තේරෙනවා ඒ අතරම දියුණු භික්ෂුන් වහන්සේලා ඒක මගාරමින් යනවා. ප්‍රකාශ කරන වචන ඒ අදහස් හොඳටම ගැලපෙනවා. මගාරමින් යනවා කියන්නේ. ඒ අතර ඉන්නවා එක්කෙනෙක් දෙන්නෙක්. ඒ අය දෙන්න තුන් දෙනා තමයි ගොඩක් සමාජයට පේන්නේ YouTube වල හැම තැනම ජාත්‍යන්තර මාධ්‍ය වල ඒ අය දානවා. දාලා කියනවා මෙතන නිවනේ කියලා. අන්තිමටම අර ක්‍රිෂ්ණමූර්ති දැම්මා වගේ ඒක Hindu ආගමේ දාලා තියෙන ඔතන තමයි. Hindu ආගමේ ඔතන තමයි දාලා තියෙන්නේ. එයා Hindu ආගමෙන් කියන්නේ යනවා මේක නිවනමයි කියලා. එදා මේගොල්ලෝ ඒකට ජැක්කයක් ගහනවා ඒකම තමයි නිවන කියලා. ඕක නිවන නෙමෙයි. ඔය ලෝතුරු සුවේ. ඔය ඒගොල්ලෝ කියන සදා අමරණීයත්වය කියලා. සදා අමරණීයත්වය කිව්වත් ඒ අමරණීය කියනකොටම තේරෙනවානේ රමණය කරනවානේ. මේක ඇවිල්ලා අරහත්වේනේ රාගේ නැති වෙන්න එපා. රහ නෑනේ රහත්වේ. මේ රහ තියෙන තැනක් නේ කියන්නේ. එතනම තේරෙනවා නිවන වැහිලා කියලා. එතනින් වැහෙනවා. ඉතින් ඒක ඔබ දැනගන්න ඕනේ දැනුමක් තියෙන්න ඕනේ. ඒකයි මේ සත්‍ය ඥානයේ තියෙන වැදගත්කම. ඒ සඳහාමයි මේක දැනුමට මුලින් අවශ්‍යයි. පස්සේ ඔබ මෙතනටපත් වෙනවා. එතකොට ඔබට මේ දැනුම තිබ්බොත් ඒ ඥානෙ තිබ්බොත් අර ආලාරකාලාම වගේ අඬන්න වෙන්නේ නැහැ. ආලාරකාලාම අඬන්නේ ඔන්න ඕක නිසානේ. අපි එතකොට ඉන්නේ හිර වෙලා කියලා දන්නවා බ්‍රහ්ම ස්වභාවය. අපිට එන්න බැරි වෙනවා කියලා. මොහු බුදු වෙනවා. සිද්ධාර්ථ බුදු වෙනවා. අන්න එතනදී කම්පා වෙනවා. ඉතින් දැන් මේ කාරණා ඊටාම ගැඹුරු කාරණා. මේක ඇත්තටම සාමාන්‍ය කෙනෙකුට දැනුමට හරි වටිනවා. දැනුමට හරි වටිනවා මේ නිවන් මඟ හරියට මෙයා දැනගන්නවානේ. ඇඩ්‍රස් එක ලිපිනේ හරියට දැනගත්තට පස්සේ කවදා හරි යනවනේ හොයාගෙන. මේක ඔයා කොහොමද දැනගන්න එක වටිනවා. මේක හැමෝටම අහන්න ලැබෙන්නේ නැහැ. ඒක නම් වෙන්නේ.
ඒක ලේසියෙන් මේක අහන්න ලැබෙන්නේ මොකද මේක අපිට තේරෙනවා මෙයාට මේකට අවශ්‍ය සුදුසුකම තියෙනවනේ මේකත් ඇහෙන්න. මේක ඇහුනොත් එයා නිවන් දකින්නවනේ. එහෙනම් එයාට සුදුසුකමක් තියෙනවා. මේක ඇහුනොත් එයා පාත් එක ගගත්තොත් පාත් එකට ඊට පස්සේ නිකන් හරි බැස්සොත් නිකන් හරි ප්‍රතිපදාවට මෙයා කටයුතු කරොත් මෙයා නිවන් දකින්නවනේ. එහෙනම් එයාට මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවනේ නිවන් දකින්න. නිකම්ම නිවන් දකින්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. අපි දන්නවා අපි මේකේ දන්නවා අපි ගන්න වීරය අපි දන්නවා අපි මේ කටයුතු කරපු ආකාරය. අපි දන්නවා අපිට දැන් මේ කතා කරනවා. දැන් මේ භාෂාවකට මේක පෙරලනවානේ. මේ සබහාධාම න්‍යාය භාෂාවකට කන්වර්ට් කරනවානේ මෙතනින්. කවුද මේක කළා තියෙන්නේ? මේකේ එක එක මට්ටම් වලට කළා තියෙනවා. මේ විදිහට කවුද කරලා තියෙන්නේ? කරන්න බෑ. කරොත් ඔහු ඇත්තටම ඔහු විශේෂ කෙනෙක්. ඔහු යම්කිසි පුද්ගලයෙක් නම් පුජ්‍යලෙකුට මේක කරන්න කොහොමවත් බෑ. එතනින් මිදලා ඔහු මේ ශක්තියත් එක්ක ලින්ක් වෙලා ඔහු මේ ස්වභාවයටපත් වෙලා ඔහු මේ ස්වභාවය තුල පුජ්‍යල භාවයේ බිඳලා මේ පච්චේ පරිග්‍රහ ඥානෙට ඒ වෙලින් මේ වෙලා මේකේ ලින්ක් එක ගන්න ඕනේ. ඒ ලින්ක් එක ස්වභාවය තුල මේක භාෂාවකට කන්වර්ට් වෙන්නේ. නමුත් ඒක භාෂාවකට කන්වර්ට් කරන්න බෑ. අපි මේ කරන දේ ඇත්තටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි උත්සාහ කරනවා බුදුන් වහන්සේත් බුද්ධත්වයේ ලැබලත් මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන්ද කියලා කොච්චර බුදුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න මේක අල්ලන්න පුළුවන්ද කියන කොච්චර මෙනෙහි කරනවද මේ කරන්න බෑ කියලාම නේ හිතෙන්නේ. අපිටත් ඒක තමයි දැනෙන්නේ. මේක කෙනෙකුට තේරෙන්නේ නැහැ. මේක තේරුම් කරන්න බෑ. නමුත් මේක වෙන එක. නමුත් මේක භාෂාවකට පෙරලන්නත් හරි අමාරුයි. නමුත් අපි ඒක මේ 20 වෙනි සතවර්ෂයේ අවශ්‍යතාවය මේ හරහායි සිද්ධ වෙන්නේ. මේ හරහා ඒක අපි කියන්නේ මේක අපි කරනවා තව මේක කරගෙන යනවා ටික එයාගේ මට්ටම් වලට උත්සාහ කරනවා අපිත් යම්කිසි මට්ටමකට උත්සාහ අපිටත් වැඩිය කෙනෙක් ඉදිරිපත් වෙයි හෙටනින්දට. ඔහු මෙතනට ලින්ක් වෙලා ඔහු මේකෙත් යම්කිසි ඔහුගේ ඥාන ස්වභාව ශක්තිය ඥාන ස්වභාවය වැඩි නම් ඔහු මේට එහා දෙයක් දකි. ඔහු ඉදිරිපත් කරයි. නමුත් මේ ටික දැක්කොත් ඔහුට ඒකටත් හේතුවක් වෙයි. අපි දැක්ක කටුකුරුංජ ඥානන්ද හාමුදුරු අපි දැක්ක මීට වසර දැන් උන්වහන්සේ ජීවිතුන් අපි දන්න උන්වහන්සේ දැන් නැහැ. නමුත් උන්වහන්සේගේ මට්ටමවත් අපිට කියන්න බෑ. උන්වහන්සේ රහත් භාවයේ ලැබලාද උන්වහන්සේ පිරිනුවම් පාලාද අපිට කියන්න බෑ. ඇයි ඒ තරම් දියුණු මට්ටමකට එනවා උන්වහන්සේගේ අදහස්. උන්වහන්සේ මේ සබහාධමේ නිවන් මඟ යම් කිසි තැනකට ගෙනහැල්ලා තියෙනවා. අපිට ඒක තේරෙනවා. අපිට තේරෙනවා මේ පැහැදිලි කිරීම ඊටාම වටිනවා. ඉන් එහාට තව අඩි කීපයකට ඉස්සරහට යනවා. පටිනිස්සග්ගානුපස්සනාවට මේක යනවා. මේ විරාගානුපස්සනාව මිදිලා නිරෝධානුපස්සනාවට මෙන්න මේ විදිහට තමන්ගේ ආශ්‍රෝෂය වෙනවා. මේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. අපිට දැනෙන විදිහට අපේ ඥානට හසු වෙන්නේ එහෙමයි. අපේ ඥානට හසු වෙනවා මේක කාලීන අවශ්‍යතාවයක්. අද යුගයේ හෙට රහත් භාවයේ ලබන කෙනාට මේක පන්නරයක් වෙනවා. මොකද අර නැත්තම් හැමෝම ඔය කියන හැමෝම ලෞතුරු සුවේටම කතා කරන රහත් වෙලා කියලා. අද ඒ වරද ඔවුන්ට දැනෙන්න මේක ඉදිරිපත් කරන්න අපි හිතුවා. ඔබට වැරදුනා බව මේකෙන් දැනෙන්න ඕනේ. ඔබට වැරදුනා. ඒකාන්තයි. ඔබගේ ස්වභාව ඔබට දැනුණාම ඔබ හදා ගන්නවා. ඔබ හදාගෙන නිවැරදිම රහත් භාවයේ ලැබලා ඉඳී ඊට පස්සේ සමහර විට ඔබ රහත් භාවයේ කෙනෙකුට කලින් කියපු විදිහට නොවේ කියන්නේ. ඒක වෙනස් විදිහට ඔබ දේශනා කරා. ඔබ ඇත්තටම රහත් භාවයේ ලබයි. සාදු කියනවා අපිත්. අනුමෝදන් වෙනවා. එයයි වියත්තේ. අපිව ඔබට තලන්න ඔබට දොස් කියන්නවට වැඩිය මේක හොඳයි. කෙනෙක් ඇවිල්ලා ඔබට බනිනවා. ඔබ රහත් නෑ ඔබ බොරු කියන්නේ ඔබ මේවා කරන්නේ ඔබට කෙලෙස් තියනවා කිය. ඊට වැඩිය හොඳ නැද්ද? නිවැරදිව රහත් භාවයේ ප්‍රකාශ කරනවා. ඔබම දැන් බලන්නකො මේක ඔබට තියනවද කියලා අහන්න. මේක ඔබට වෙනවද කියලා අහන්න. අහන්න දෙයක් නෑ. උන්වහන්සේට කිව්වත් ඇති. උන්වහන්සේ අපිට මුකුත් කියන්න ඕනේ නෑ. උන්වහන්සේ දන්නවා. ඇයි ඊතරම් දියුණුවට ආපු කෙනාට ඉතුරු ටික දන්නේ නැහැ කියලාද කියන්නේ? එයා අහලා ගන්න. නිහඬවම උන්වහන්සේට සැබෑම රහත් භාවයටපත් වෙයි. උන්වහන්සේ සියලුම භාෂාකරණේ සියල්ල
වෙනස්කම් සිද්ධ වෙයි. කිසිවෙකුට ඊට පස්සේ ඒක වියුත්තේ මේ සබහා දහම තුළ එච්චරයි වියුත්තේ. මේ සියල්ලටම හිමි දෙයක්. මේක අපිට කාටවත් අයිති දෙයක් නෙමෙයි. කිසිම කෙනෙක් මේකේ නැහැ. මේ සබහා දහම. ඔබ සබහා දහම බවට පත් වුණාම ඔබ දන්නවා මුළු ලෝකෙම එකයි කියලා. ඔබයි මායි කියලා දෙන්නෙක් නැහැ කියලා. එහෙනම් ඒ ශක්ති ස්වභාව ඔබට ලින්ක් වෙලා නැත්නම් අපි ලින්ක් කරලා පෙන්නන්නයි හදාන්නේ. දැන් ඔබ ඒ අපේ ඉන ශක්ති ස්වභාවය ලින්ක් වුණා අපි ඔක්කොම එක ශක්ති ස්වභාවයක්. එච්චරයි. අපි පුජ්‍යලිය කතා නැහැ. රහත් භාවයේ ආර්යගේ වෙනයි මගේ වෙනයි කියලා නෑ. සෝවාන් නම් භික්ෂුව සෝවාන් වුණත් එකයි ගිහිය සෝවාන් වුණත් එකයි. සෝවාන්කමේ වෙනස්කම් නෑ. සියල්ලම සෝවාන්කම එකමයි. රහත් වුණාට පස්සේ සියලුම රහතන් වහන්සේලාගේ රහත් භාවය එකමයි. දේශනා කරන එකම ගාථාවයි. ඒ සිතින් මිදුනම තමයි පටිනිස්සග්ගානු පස්සනාවට කෙනෙක් ආවා කියන්නේ එතනින් එහාට ඔක්කොම සමානයි. බායි පුජ්‍යලියෝ නෑ. සබහා දහම් පමණයි. සබදාම් පමණයි. ගහ සමානයි මිනිසා කියලා යාට දැනෙනවනම් අන්න ඔහු රහත් භාවයට ලබනවා. ගහයි මිනිසා අතර කිසිම වෙනසක් නැහැ කියලා යාට දැනෙනවනම් ඔහු රහත් වෙලා. මම ගහක් කියලා යාට දැනෙනවනම් ගහ අතු කැපුවට අඬන්නේ නැහැ. අතු කැපුවට බනින්නේ නැහැ. ගහ ගෙඩි කඩාගෙන ගියාට දොස් කියන්නේ නැහැ. ගහ අතු කඩාගෙන ගියාට දොස් කියන්නේ නැහැ. ගහම කපලා දැම්මත් ගහ දොස් කියන්නේ අඬන්නෙත් නැහැ. කම්පාවකුත් නැහැ. ඒ වගේම ගහ ගිනි තියලා දැම්මත් ගහට කිසිම කම්පාවක් නැහැ. රහතන් වහන්සේගේ අත කැපුවත් කම්පා නැහැ, බෙල්ල කැපුවත් කම්පා නැහැ, ගිනි තියලා දැම්මත් කම්පා නැහැ, ගහට කරන සේරම කරතේ. උන්වහන්සේලා කම්පා නැහැ. ඇයි? ගහ වගේ. සිත නැහැ. සිත සිතින් මිදිලා. ගහේ විඥානේ පනවන්න නැත්නම් රහතන් වහන්සේ විඥානේ පනවන්න බෑ. ඕක ඇත්ත. පුජ්‍යල භාවයේ මිදිලා මේ ට්‍රැක් එක මේ ගමන මේ ස්වභාවයට පත් වෙන එක මහා අමරණීය කතාවක්. නැවත උප්පත්තියක් නැහැ. නැවත උප්පත්තියක් කොහෙවත් නැහැ. සබහාදහම ශක්ති ස්වභාවය ශුන්‍ය වෙලා යනවා. එච්චරයි. නැවත ශක්තිය ඒක කොහෙවත් පිහිටවන්න බෑ. පිහිටන්නේ. දැන් ඔබ කැමතිද මැරෙන්න? ඇයි ඔබ කැමති නැත්තේ මැරෙන්න? ඇයි ඔබ මැරෙන්න කැමති නැත්තේ? ඔබට තියෙනවා දේවල් ගොඩක්. සියල්ල තියන අයට මේ දේවල් අහිමි වෙනවා. සියල්ල තියන අය තමයි මැරෙන්නේ. මැරෙන්න නම් දෙයක් තියෙන්න ඕනේ. හැබැයි දෙයක් නැති කෙනාට මොකද වෙන්නේ? මරණිකුත් නැහැ. සියල්ල නැති කෙනාට සියල්ල ලැබෙනවා කියලා ඒකයි ධර්මයේ සඳහන් වෙන්නේ. සියල්ල තියෙනවා නම් සියල්ල අහිමි වෙනවා. ඒ කියන්නේ මරණය හිමි වෙනවා. මරණ දවසට සියල්ල අහිමි වෙනවා. මේ කතාව හරි ගැඹුරුයි. මහා ගැඹුරු කතාවක්. මේ ධර්මයේ මේ බොළඳ මනසට ගෝචර නැහැ. ඉතින් අපිට අතරම කාට හරි කෙනෙක්ට යම් කිසි විදියට කම්පාවක් සිද්ධ වෙනවා නම් අපිට ඉතින් ඒකට කනගාටුව ප්‍රකාශ කරනවා. අපිට කිසි කෙනෙක් කම්පා කරන්න අවශ්‍ය නැහැ. අපි කිසි කෙනෙක්ට දොස් කියන්න අවශ්‍ය නැහැ.